right. Dahagan na mom. Puta. Mom හරියට වාඩි වෙන්න. දැන් ඔයගලන්ට මේ කරන වැඩසටහන මම කලින් කිව්වේ නෑ. අහගන්නකෝ චුට්ටක්. හරිද? දැන් මෙතන තියෙන්නේ විශේෂ මේ ආගමික වැඩසටහනක් නෙමෙයි. මෙතන ඉන්නවා ලාංකීය දරුවෝ. හරිද? ශ්‍රී ලාංකික මිනිස්සයෝ. උදර අහගන්න. එතකොට අපි හැමෝටම උපතින් ආගමක් ලැබෙනවා. රබියගේ හිතලා ලබා ගන්න එකක් නෙමෙයි. පෙර කර්ම ශක්තියට අනුව වෙන්න පුළුවන්. ඒ ලැබෙන දේ කෙසේ හෝ වේවා හැම කෙනෙකුටම හරියමං දර්ශනයක් තියෙන්න ඕනේ. හිත නිවෙන දර්ශනයක් තියෙන්න ඕනේ. ඔබ දන්නවා ඔය දරුවෝ ලංකාවේ ඉපදිලා මේ අධික තරංකාරී විභාගයට මොන දෙනකොට අපේ අධ්‍යාපනයේ රසවත් කියලා එකක් නැහෙනේ. විෂයන් රසවත්. මේ විෂය ඕසස් පෙළ විෂයන් ඉගෙන ගත්ත විෂයන් හැම එකම ලස්සනයි. හැම එකම ස්වභාව ධර්මය. නමුත් එතන දුව අහගන්න කතා කරන්නේ අයවා. තේරෙන්නේ නැද්ද ඔයාලට සිංහලෙන් කිව්වා? දැන් තමුසලට එකපාරක් කිව්වා මේකේ විදිහට අහනවලා. මං කිව්වනේ ඊළඟ වාර පුජ්‍යලිකව කියන්නේ කන්නේ නැගිට්ටෝලා. මොකද ඕගලන්ට අපි නරක දෙයක් කවදාවත් කියලා නැහැ. කළා දිනවද? හිතෙන් කෝ කියන්න පුළුවන්ද? හැමදාම මොන හරි දෙයක් කළා නම් ළමයිගේ අනාගත වෙනුවෙන් තමන්ගේ අනාගත වෙනුවෙන් කළේ. මේ දෙත් එහෙමයි. හරිද? එතකොට මං කියන්නේ මේකේ ඉන්න ශ්‍රී ලාංකික දරුවෝ දැන් මෙතන ඉන්නවා ඉස්ලාමීය දරුවෝ ඉන්නවා. එතකොට ක්‍රිස්තියානි දරුවෝ ඉන්නවා. එතකොට අපිට ඒක හඳුනා ගන්න බෑ ඉස්ලාමීය දරුවෝ දූලා විතරක් ඇදුමෙන් හඳුනාගත්ත හැකි. අනිත් අය අපිට එහෙම කියන්න බෑනේ. ඒ අඳින ඇදුමත් එක්ක ඒවා හදාගත්ත සම්මුතියෙන් විතරයි. නමුත් ඔය එකම ලාංකීය දරුවෝ මේ රටේ දරුවෝ එච්චරයි. අපි කවදාවත් වෙන් කරලා ඉගෙනුවෙත් නැහැ, උගන්වන්නෙත් නැහැ. අපිට එහෙම බේද තිබෙත් නැහැ. ඔබ දන්නවා මගේ අවුරුදු 2 මාස 7ක් විතර ඉගෙන ගත්ත දරුවෝ ඉන්නවා. ඊටත් වැඩි කාලයක් ඉගෙන ගත්ත අය ඉන්නවා. ඔබ දන්නවා කවදාවත් අපි ආගම්, ಜಾති, කුල ભેද පන්ති වල ඇති කළා නැහැ. මනුෂ්‍යත්වය විතරයි ඇති කළේ. රටට ඕනෙත් එච්චරයි. රටක් විදිහට ඉස්සරහට යන්න. එතකොට මේ වැඩසටහන මම කරන්න අපේ අතිපූජනීය තිත්තගල්ල හාමුදුරුවන්ගේ මමයි ඉල්ලුවේ. සායනවංශ මොකද මම අපි මේ පන්තියේ මෙතනම සායනවංශය හඳුනාගත්තන් පස්සේ අපි අභිධර්ම වැඩසටහන් සැසිප් ආයතනයේ 50ක් කරලා තියෙනවා. ඒ 50 හරහා හිතසුවපත් කරගත්තා ඉන්නේ ලාංකිකයෝට වඩා ඉන්නේ විදේශිකයෝ. විදේශයේ ලාංකික අය ඉන්නවා. අරද සිංහල වචනයක් කතා කරන්න බැරි විවිධ භාෂා ගණනාවක හිතසුවපත් කරගෙන ඉන්න විදේශිකයෝ ඉන්නවා. වචනයයි දෙකයි සාමාන්‍යයෙන් පරිවර්තනය කළා හරි විවිධ භාෂා වලින් කියනවා. පරිවර්තනය කළා පරිවර්තක අරගෙන හරි මේ වචන දෙකෙන් අහන ප්‍රශ්නට උත්තරේ දුන්නාම හිත නෙවෙනවා මිනිස්සුන්ගේ. ඒක නිකන් අර විදුලියක් කෙටුවා වගේ එකපාරට ලැබෙන දෙයක්. අහගන්න. එතකොට හිතට පීඩනයක් නැතුව වැඩ කරන එක තමයි අපි හදා ගන්න ඕන ජීවිතේ ප්‍රධාන කාරණා. කොච්චර වැඩ කළත් පැය 18ක් 20ක් 30ක් වැඩ කළත් දවසේ පැය 24ම වැඩ කළත් අපිට හිතට වෙහසක් නැත්නම් ඒකයි අපි පුරුදු වෙන්න ඕන කාරණාව. ඒක නිසා මම මගේ ජීවිතේ මේ වැඩ කටයුතු කරන්න සායනන්සේ හඳුරගත්තන් පස්සේ ලොකු එනර්ජි එකක්. ඔයගලන්ට කියලා තියෙන වරින් වර විවිධ කතා කියනවා. හිත තියාගෙන මේ සායනන්සේගෙන් අහන දර්ශනයන් බුදුහාමුදුරු කිව්ව දේ තමයි උන්වහන්සේ කියන්නේ.
බුදුහාමුදුරුවෝ කියන්නේ මම ඔයගලන්ට අංශු භෞතික විද්‍යාවත් එක්කත් කියනකොට කිව්වා. අරද ඒක මේ ආගමික නායකයෙක් නෙමෙයි. අරද මහා දාර්ශනිකයෙක්. මට වඩා ගැඹුරු දර්ශනය දන්නේ මම දන්නේ ලොකු දෙයක් මම කියවලා එහෙම නැහැ. නමුත් යම්කිසි මේ අවබෝධයක් යම් දෙයක් තියෙනවා. ඉතින් මට වඩා මේක පැහැදිලි කරයි. දැන් මේක වැඩසටහනක් මේ ස්වාමීන් වහන්සේ කරපු අපේ මේ ඕනාර පුතා ඉන්නවා. සී ජවහර්ලාල් පොළොව විශ්වවිද්‍යාලයේ ඕනාර වොක්ස් කියලා අහලා ඇති. කැම්පස් එකේ කුරුණෑගල ඉඳලා දුක්මාන්සිං ඉගෙනගෙන මුලින් ඇවිල්ලා ඔය කඩවත පැත්තේ හાર્ඩ්වෙයාර් එකක වැඩ කරන අතරේ තමයි YouTube channel එක පොඩියට පටන් ගන්න. දැන් කැම්පස් එකේ ඉගෙන ගන්න අතරේ ඒක කරනවා. ඉතින් මේ පුතාව අපිට හම්බුනේ මේ ස්වාමීන් වහන්සේ අපි ඔයගලන්ට මං කියලා දී වැවක් කාරණ කතන්දරේ ඒකේ වීඩියෝ එක වෙලා තිබුණොත් ඒකෙදි ස්වාමීන් වහන්සේ හම්බෙන්න ආපු වෙලාවේදී මේ වැව අපි හදාගෙන යනකොට මිනිස්සුන්ට වතුර නැතුව මේ රටේ 15ක් 20ක් ඉන්නවා වතුර නැති බොන්න. වවාගෙන කැම ටික හදාගන්න බැරි අපිට කණ්ඩ දෙන මිනිස්සු ටික දුක් විඳිනවා මේ රටේ. එතකොට මහා විශාල වැව ලොකු ප්‍රොජෙක්ට් එකක් අක්කර 25කටත් වැඩි. ඒ වැව හදනකොට දැන් අපිට මුදල් ඕනි. ඒකට මිනිස්සු සල්ලි දෙනවා. ඒ සල්ලි දෙන්නේ ස්වාමීන් වහන්සේ ලොකු සම්බන්ධකම් වලින් සෑහෙන උදව් කරනවා. විවිධ ව්‍යාපෘති කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ කියන්නේ යුද්ධ කාලේ ඉඳලම උතුරු නැංගිරිර ගිරිහඬු සෑය අහලා තියෙන්නේ. ඒකේ හිටිය පොඩි හාමුදුරුවෝ ඒ කාලේ ඉඳලම යුද්ධ සෙබළුත් එක්ක යුද්ධෙත් එක්ක ඒවා දාලා ඉන්නේ නැතුව ඉඳලා හරි මාර විශාල සේවයක් ඒ පන්සල් ගණනාවක් හදලා නමුත් දේශපාලනයේට සමහර කරපු අසාධාරකම් වලට සමාජ විරුද්ධව කතා කරලා ස්වාමීන් වහන්සේගේ වාහනේට ත්‍ස්තවාදීන් නෙමෙයි වෙඩි තිබ්බේ මේ වෙනම මිනිස්සු වැඩි තියලා වගේ මේ රට වෙනුවෙන් යමක් කරපු කරන හිත හදන දැන් ගොඩක් හදන්නේ මිනිස්සු හදනවා වගේම හිත හදන. අපි ඔන්ලයින් এডুকেෂන් එක ස්වාමීන් වහන්සේ මුල් වෙලා පටන් ගත්තා. ඒක ආදර්ශයක් කරන රජය පටන් ගන්න තියෙනවා. අපි වැව් ආරම්භ කළා. ඒකේ ආරම්භයක් විදිහට වැව් රජය 14000ක් ප්‍රතිසංස්කරණය කරන ස්වාමීන් වහන්සේටත් කතා කළා කිව්වා ඒක ආදර්ශයක් කරගත්තයි කියලා. කරන්න පුළුවන් කියන එක. අපි ඒක හාරගෙන යනවා. දැන් ලබන මාස තුනට වැස්සෙන් පිරෙයි. ඒ විවෘත කිරීම බලන්න පුළුවන්. ඒ වෙනුවෙන් දිකට කතා කරපු කෙනෙක් තමයි මේ හැමදාම ස්වාමීන් වහන්සේත් එක්ක වවුනියාවට මේ ඉඳලා කිලෝමීටර් 500ක් විතර දුරකට ගිහිල්ලා අරද මේ හඬ නගනවා ලෝකයේ වෙනුවෙන් මේක කරන්න පුළුවන් කියන එක. අපි කරන්නේ යම්කිසි පූර්වාදර්ශයක් දෙන එක. ඒතර මිනිස්සු බලගැන් වෙනවා. ඔයගලන්ගේ හිත් බලගැන්වීම තමයි අපේ මූලික අරමුණ. මේ භෞතික විද්‍යාව හෝ ඒලෝල් කියන එක ලොකු දෙයක් නෙමෙයි. ඕකට ඔයගොල්ලෝ බය වෙලා මේ පීඩණයෙන් ඉන්න එපා. ඔයගලන්ට ඇති වෙන්න උගන්ලා තියෙනවා ගිහිල්ලා බයන්තෝ ලියලා දාන්න. හොඳට හිත අවදි කරගෙන. ඒතර මේ වැඩසටහන තුල කියන්නේ ඕගොල්ලෝ අපි මොනවා කළත් මොන ආගම දහමක් Tamanට උපදින්න ලැබුණා හිත හදා ගන්න දර්ශනයක් හරියට ඕනේ. ඊට හරියට පාවිච්චි කරන විදිය. ඒක හොඳටම කියලා දුන්න මනුස්සෙක් තමයි බුදුහාමුදුරුවෝ. 아무තු අద్భుත කෙනෙක් නෙමෙයි. ඉතින් එහෙම එදිතරව දර්ශනයක් ගෙනියන්නේ කතා කරන්නේ නැහැ. නිකන් ඇදහිලිකම විතරයි මේ පෙන්වන්නේ. එතකොට බුදුහාමේ තියෙන ලස්සන සුන්දරත්වය ඒ තියෙන දේ දකින්නේ නැහැ. ඉතින් මේ වැඩසටහන යන්නේ දැන් ගීත ලියවිලා තියෙනවා ගීත ගණනාවක් විවිධ ගීත. අපි සමහරවිට ගීතය අහනකොට අපි ඒකේ තියෙන රස විඳිනවා මිස ඒ ගීතයේ තියෙන ගැඹුරු අර්ථය දකින්නේ නැහැ. සංගීත රසය විඳිනවා. ඒ රිද්මේට සමහර දේවල් වල ගීතයේ තියෙන ඒ පැහැදිලි කිරීම මම මේ ස්වාමීන් වහන්සේ මේ කොණාර පුතත් එක්ක කරපු වැඩසටහනක් ඇහුවා. ඒකත් එක්ක තමයි මට හිතුනේ මේ පන්තියේ දරුවන්ට ඒ විග්‍රහය මට ඇහුණා මාර සතුටක් දැනුණා. මම හිතුවා ওই දරුවන්ටත් ඒ දේ ලබා දීම උචිතයි කියලා. ඒක නිසා තමයි මම හිතුවේ මේ වැඩසටහන පොඩි පැයක් විතර කාලය අරගෙන කරන්න. අපි පන්තියක් අවසන් කරනකොට විවිධ වැඩසටහන් කරලා තියෙනවා වටිනාකමක් දෙන්න ඕනේ. මං කාලය ගන්නෙ නැහැ. අපි ස්වාමීන් වහන්සේත් එක්ක තුලා භාෂා ගණනාවකින් මේ බෞද්ධ දර්ශනය ගෙනියන්න ලොකු චෛත්‍යයක් ගාල්ලේ හදනවා. ඒක ලංකාවේ 5 වෙනි විශාලම චෛත්‍යය අනාගතයේ ඉදිවන. ඒක ඇතුලේ කුහර සහිත භාෂා ගණනාවකින් අභිධර්මයේ අධ්‍යයනය කරන්නේ. දර්ශනයක් අධ්‍යයනය කරන්නේ.
ඒ දර්ශනීය මනුෂ්‍ය වාසීන්ටම වැදගත්. ඒක මේ ශ්‍රී ලාංකික බෞද්ධ මේ බුදුහාමුදුරු අපිට අයිති කෙනෙක් කියන විවිධ මතවල ඉන්නවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ තරුණ දරුවෝ ඔලං හිත හරියට තියාගෙන ශක්තිමත්ව මේ රට ගොඩනගන්න හැම දරුවෙක්ම දායක වෙන්න ඕනි. ඒකයි අපේ අරමුණ. ඒකෙන්ද මේ වැඩසටහනත් ඕගොල්ලෝ වෙනුවෙන් කරන ඔලංගේ අනාගතයට බලපාන මේ සංගීතයත් එක්ක සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් සංගීතයක් එක්ක මේම කියන අවස්ථාවක ඉන්නේ නැහැ. ඒවා නිකන් හොඳ නෑ අකපයි. එහෙම දේවල් තියෙන හදාගත්ත විවිධ සම්මුති. නමුත් යහපත් දේ කරන්න කිසිදු සංගීතය කියන්නේ එක්තරා ආකාරයක නිකම් විශ්ව භාෂාව වගේ තියෙන එක. මිනිස්සු හැමෝම සූපත් කරන එක. ඒකත් එක්ක මුසුවිච්ච දේවල් ඔයගලන්ට මේක තුල දකි. මම කතා කරන්න යන්නේ නැහැ. එක දෙයක් කියන්නම්. කිසිම කෙනෙක් මොනම හේතුවක් මතවත් අර්ධ සද්දයක් නැතුව මේකට විග්‍රහ කතා බහ මුකුත් නැතුව හරියට වාඩි වෙලා තනින් ඉන්න මේක ප්‍රයෝජනය ගන්න. මම එහෙනම් ගෞරවයෙන් අපේ අතිපූජනීය තිත්තගල්ලේ ස්වාමින් වහන්සේට මම මේ දෙබාර කරනවා. ඊටම මේක කරගෙන යන්න. එහෙනම් අපේ හැමතුනේ අවසරයි. අපි ඕනාර පුතා මේක පොඩි විස්තර කරයි. යා මෙහෙවයි. චුකෝ සිල් දනාටම මුලින්ම ආයුබෝවන් කියනවා. ඊට වඩා කතා කරන්න එපා. කටවහන්න කිව්වනේ. මෙහෙමයි. අපි හැමෝටම ගුරුවරු හම්බෙනවා. හැබැයි ගුරු පියෙක් ලබන්න මේ හැමෝම වාසනාවන්ත වෙන්න ඕනේ. මං හිතනවා මං ඉස්සරහා ඉන්න මේ සියලුම දෙනා ඒ වාසනාවන්තයෝ. අද වැඩේ මටත් අලුත් ඔබටත් අලුත් වෙයි. මුලින්ම තිත්තගල ලොකු හම්දුරුවෙන් අවසර ගන්න ගමන් මම පොඩ්ඩක් මේ තුන් දෙනාව හඳුන්වන්නම්. මේ තමයි චෙක් පොයින්ට් සංගීත කණ්ඩායමේ රිද්ම පසින්දු අර්ජුන. මේ ඇවිල්ලා ඉන්නේ අපි ඔයාලා වෙනුවෙන්. එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු. ඇත්තටම මේ වගේ වැඩක් මගේ channel එකේ කරනවා. එක වීඩියෝ එකක් දානවා. ඒක දාන්න හේතුව වෙන්නේ අපි වවුනියා වැව හදන්න යනකොට ප්‍රධාන මාධ්‍ය නාලිකාවක අවසන් මහතරක ගීතයක් යනවා මේ එකොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ කියලා. අහලා තියෙ සින්දුව. ඒ සින්දුව යනකොට බස් එකේ ප්ලේ වෙනවා. මම මේ සින්දුවට පෞද්ගලික ගොඩක් කැමතියි. මම ඒ සින්දුව දෙපාරක් දානවා. දානකොට ලොකු හාමුදුරුවෝ මයෙන් අහනවා කොණාරු ඔයා ඔය සින්දුවේ තේරුම දන්නවද කියලා. මං කෝ ඔව්. ඒ කොට ඉඳන් මේ කොටට පාරුවක යන කතන්දරයක් තියෙන්නේ කියලා මම කියනවා. හැබැයි ඊට එහා ගියපු මහා දර්ශනයක් මේ සින්දුව ඇතුලේ තියෙනවා කියලා ලොකු හාමුදුරුවෝ මට කියනවා. මං හිතනවා අපි හැමෝම සූදානම් ඒ ගීතය දැන් අහන්න. අපි ගීතය අහලා ඒ අපූර්ව කතාව සෑම බෙදාගමු. ගඟුල අනෝමා
මට වෙහෙසයි යනවා නම් ඉන්නේ ගංගුල අනුමහි අද මට වෙහෙසයි යනවා නම් ඉන්නේ මම මේ ගඟුලේ අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා එගොඩ යන්නෝ මෙගොඩ ඉන්නෝ තව කවුරුද පමානුවන් අඳුර වැටෙන්නේ යනවා නම් ඉන්නේ මම මේ ගඟුලේ අගුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා එගොඩ යන්නෝ මෙගොඩ ඉන්නෝ තව කවුරුද එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ තව කවුරුද ඉන්නේ. ඩෝල්ටන් අලිස් මහත්තයා පද රචනය කරන මේ ගීතය ෂෙන්ටන් පෙරේරා කලාකරුවෙක්ගේ හඬින් තමයි අපිට ඇහෙන්නේ. මේ ගීතය ගැන වෙනස් අපි නොදැක්ක ඇත්ත අරුත අපිට ඇහෙනකොට එහෙම අර්ථයක් තියෙනවා කියලා දන්නේ නැහැ. ඒ ඇත්ත අරුත අවසර අපේ හැමදෙරනේ අපිට කියලා දෙන්න. හැමෝටම තෙරුවන් සරණයි. මම මේ ගීතයේ අර්ථය ඉතාමත් කෙටියෙන් කියලා දෙන්න. පුංචි කාරණාවක් මතක් කරන්න හිතුණා. මම දන්නවා සර්ගේ ක්ලාස් එකට විවිධ සංස්කෘතීන් වලින් විවිධ ආගම් වලින් භෞතික විද්‍යාව ඉගෙන ගන්න එන බව. ඉතින් විශේෂයෙන්ම ඔයගොල්ලෝ මම හිතන්නේ මෙතන ගොඩාක් අය මාව ෆලෝ කරලා නැහැ. මම ඇත්තටම කිසිම ආගමකට අයිති නැති මිනිස්සෙක්. සංස්කෘතියකට අයිති. ඉතින් මම ලංකාවේ ඉපදිච්ච එක ගාල් ඉපදිච්ච එකට මට කරන්න දෙයක් නැහැ. ඉතින් මම පුංචි කාලේ ගියේ පන්සල්. ඒ සංස්කෘතිය තමයි මම නියෝජනය කරන්නේ. නමුත් කවුරු හරි මගේ හිතෙන් ගිහිල්ලා ඇහුවොත් මම ඉපදිච්ච ආගමටත් නැහැ වෙන ආගමකටත් නැහැ. මගේ ආගම තමයි මනුෂ්‍යත්වය. මම යුද්ධ කාලේ යුද්ධ කරන ප්‍රදේශයක හිටියා. නමුත් ඒ කිසිම කෙනෙක්ට මරන්න කොටන්න කපන්න කියලා මම අනුබල දීලා නැහැ. මම ඒක දැක්කා. මගේ මනුෂ්‍යත්වයෙන් යමක් කරන්න ඕන නම් මම එදත් කරා. අදත් කරනවා. ඒක හෙටත් කරනවා. ඉතින් මම ඇමරිකාවට ගිහිල්ලා මුලින්ම ඩිස්කෂන් එක කරේ බයිබලය පිළිබඳව ඒ කතෝලික පල්ලියක. මොකද මට පන්සලක ඉඩ දුන්නේ නැති නිසා. ඕස්ට්‍රේලියාවෙත් එහෙමයි පන්සල් ඉඩ දෙන්නේ නැතුව පල්ලියක ඒගොල්ලෝ පාද කෙනෙක් ආරාධනා කරා සමහර බයිබල් වල හිඩන් වර්ඩ්ස් කියා දෙන්න කියලා. ඉතින් ඒ වගේම මම මුස්ලිම් ආගම ගැනත් දන්නවා නබී නායකතුමා ගැනත් දෙනේ කළා තියෙනවා. මම ඉස්කෝලේ යනකොට මමත් මේ වගේ භෞතික විද්‍යාව ඉගෙන ගත්තා. මම A level maths කරේ. ඉතින් මගේ හොඳම යාළුවත් ඒ වෙනකොට මුස්ලිම් යාළුවෙක් හිටියේ බයෝ වලින් ලංකාවෙම 10 වෙනියා. ඉතින් මෙයා මම මැත්ස් කරේ, ආ බයෝ කරේ ලංකාවෙම 10 වෙනියා. ඉතින් හැමෝටම මං හිතන හම්බුනේ නැති chance එකක් මට හම්බුනේ. එයාගේ MCQ ටික තමයි ඉතින් මගේ පේපර් එකේ ඔක්කොම ඇත්තේ.
chemistry physics එයා මම හිතන 60 50 ගානක් හරි මගෙත් ඒ ඔක්කොම ටික ඒ විදිහටම හරියට. මේ දැන් අද මොලේ පිළිබඳව ස්පෙෂල් එකක් කරනවා. ඉතින් මගේ අපි තාමත් යාළුවෝ. ඉතින් මම මහාන වුණත් පන්සලට ඇවිල්ලා යනවා. යාගේ අපි දෙන්න සාමාන්‍යයෙන් ආගම ගැන කතා කරන්නෙම නැති තරම්. ඉතින් මට තේරෙන එකක් තමයි මම ගියේ මිශ්‍ර පාසලකට. පාසල් කීපයක අවසාන පාසල දෙමළ මුස්ලිම් කතෝලික බෞද්ධ ඔක්කොම හිටියා. ඒක මම හිතන්නේ ජීවිතේ ලොකු වාසනාවක් වුණා. ගාල්ලේ කොටුවේ තියෙන ඕල්සන්ස් කියලා හැම ආගමක අය ඉගෙන ගන්නවා. ඒ නිසා අපිට අර ආගමවාදී දැඩි වර්ගවාදී ඒ ස්වභාවයන් ඒ අවුරුදු දෙකේ ගිලිහිලා ගියා. ඉතින් ඒක මම හිතන්නේ හැමෝටම ළමයට ලැබෙන්නේ නැහැ. එක එක ප්‍රදේශවල ජීවත් වෙනකොට එක එක විස ඔලුවට වැටෙනවා. ඒතර මිනිස්සු මනුෂ්‍යත්වය අමතක කළා අර විස ආරක්ෂා කරගන්න ෆයිට් කරනවා කියලා තමයි මම දැකලා තියෙන්නේ. ඉතින් මම මේ ගීතය ගැන ඔයාලට කියන්නම්. මම සාමාන්‍යයෙන් ගමන් යනකොට අනිත් අය ගීත අහනකොට මම අහනවා ඔයගොල්ලෝ ගීතේ තේරුම දන්නවද කියලා. සාමාන්‍යයෙන් බොබ් මාලිගේ ගීතයක් ඇහුවත් එලා ඒ ඇහුවත් මම ඒක ගිහිල්ලා එක්ක තේරුම බලනවා. මොකද්ද මෙයා මේකේ අදහස් කරලා තියෙන්නේ කියලා. ඒ නිසා මම ලංකාවේ තියෙන පරණම පොත් ඔය රේණුකාණේ හාමුදුරුවෝගේ පොතක් මම හිතන්නේ ඕගොල්ලන්ට කියවන්න තියා පිටු වාක්‍ය දෙකක්වත් කියවන්න හිතෙන්නේ නැහැ. එක මට හම්බ වෙලා තියෙන අවුරුදු 30ක් කියවලා තේරුම් ගන්න බැරි වෙච්ච අය. නමුත් මට පුදුම මේකක් තියෙනවා. මම ඒක බලලා විනාඩි 2-3ක් කරනකොට මට ඒක වචනේ තේරෙනවා. ඉතින් මම මේක විස්තර කරලා දුන්නා ලංකාවේ මම දැන් ලක්ෂ ගානකට. මේක මේ මල්ලිගේ ඉල්ලීමක් ඕනාරගේ මෙයා කෝ ප්‍රෝග්‍රෑම් එකක් කරමු කියලා. මම කිව්වා ඉතින් මට සින්දු කියන්න පුළුවන් දැන් කියන්න බෑනේ මහන වෙලානේ වුණොත් හෙට ගල් ගහනවා. ඉතින් ඕගොල්ලෝ සින්දුව කියන්න ඕන මම තේරුම කියලා දෙන්නම් කියලා. මේකේ ගොඩහ යන්නෝ මේ ගොඩහ යන්නෝ තා කවුරුද ඉන්නේ. මේක ඇවිල්ලා ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ අවසාන මොහොත. ගෞතම සිද්ධාර්ථ සත්‍ය හොයාගෙන යනවා. එයාට සත්‍ය හම්බුනහම ගෞතම බුදුරජාණන් වහන්සේ නමින් පෙනී සිටිනවා. අවුරුදු 45ක්ම මුළු ಭಾರತේ පුරාම මැසෙන්ජර් කෙනෙක් පණිවිඩකරුවෙක් වශයෙන් සත්‍යයේ පණිවිඩය විවිධ උපක්‍රම හරහා දේශනා හරහා උන්වහන්සේ මිනිස්සුන්ට දෙනවා හිත නිවා ගන්න. ඒ උන්වහන්සේගේ අවසාන මොහොත ගැන තමයි මේ මම හිතන්නේ ඩෝල්ටන් අල්විස් මහත්තයා. කියන්නේ එයාගේ මනෝභාවයක් නෙමේක. හැමතිස්සෙම පද රචකයාගේ මනෝභාවය තමයි ගීතේ ගායනා කරන්නේ. ඇතුලේ තියෙන්නේ. ඕනම ගීතයක උඩින් පේන අර්ථයක් තියෙනවා නොපෙනෙන අර්ථයක් තියෙනවා. දැන් තියෙන ඒවායි නෙවෙයි. ඉස්සර ලියවිච්ච දැන් තියෙන ඒවාත් හදිස්සියෙන් ලියවෙනවා. දැන් තියෙනවා නම් සම්බල් කමුද ඔයා මට ආදරේද ඔන්න පින්න මලක් දුන්නා. එතකොට ඒකේ පේන අර්ථයයි යටි අර්ථයයි දෙකම එකයි. නමුත් සමහර ගීත ලියවෙනවා අපිට ඉන්විසිබල් ඉන්විසිබල් දෘශ්‍යමාන වගේම අදෘශ්‍යමාන අදහසකුත් තියෙනවා. මේක ඒ වගේ ගීතයක්. ඉතින් ගොඩහ යනවා කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ මේ ඕගොල්ලෝගේ මනසේ සීමාව තියෙන බැඳීම් අම්මා තාත්තා සහෝදරයා අයියා අක්කා මහ පොළොව යාළුවෝ ওই බැඳීම් එක්ක අධ්‍යාපනයත් එක්ක මනෝලෝකයක ඕගොල්ලෝ ජීවත් වෙන්නේ. සාමාන්‍ය මිනිස්සුත් එහෙමයි. නමුත් සත්‍ය හොයාගත්ත කෙනෙක් ඒ ඔය මනෝලෝකයට අමතරව තවත් ලෝකයක් දන්නවා. ඒක අපි බුද්ධ ආගමේ විදිහට නිවන කියලා කියනවා. කතෝලික ආගමේ විදිහට ස්වර්ගය කියලා කියනවා. මුස්ලිම් ආගමේ විදිහට දෙවියන් වහන්සේ කියලා කියනවා. එතකොට මේ දෙවියන් වහන්සේ දැකපු කෙනෙකුත් නැහැ සාමාන්‍ය මිනිස්සු අතර. නිවන දැකපු කෙනෙකුත් නැහැ බෞද්ධ අතර ගොඩක් අයගේ. එතකොට ස්වර්ගය දැකපු කතෝලික අයත් අඩුයි. නැති තරම්. එතකොට එයාට පේන්නේ යාගේ මනෝලෝකය ගැන කියන දෙයක් වශයෙන්. නමුත් ඔබට ඒක විස්තර දැන සත්‍ය හොයන කෙනෙක් ආ දැකගත්ත කෙනෙක්ට තේරෙනවා මේ මනෝලෝකයෙන් එහාට ස්වභාවයක් පවතිනවා වචන වලින් විස්තර කරන්න බැරි. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ ස්වභාවය ස්පර්ශ කරපු කෙනෙක්. ඒ ස්වභාවය තුල වැඩ ඉන්න කෙනෙක්. එතකොට එයා සාමාන්‍ය මිනිසුත් එක්ක ගනුදෙනු කරනවා. ඒක හරියට මේ වගේ. අපි මේ පෘථිවියේ ඉන්නේ. අපි හඳට ගිහිල්ලා නැහැ. හඳට මුලින්ම ගියේ කවුද? බැල්ලියෙක් ලුගියේ. ඊළඟට කවුද ගියේ? නීල් ආම්ස්ට්‍රෝන්. එතකොට එයා හඳට ගිහිල්ලා අයිත් පෘථිවියට ආවා. එතකොට ඒගොල්ලෝ ලෝක දෙකක අත්දැකීම් තියෙනවා. එතකොට අපිට කිව්වට හඳේ අඩිය තියෙනකොට මෙහෙමයි කියලා අපිට ඒක තේරෙන්නේ නැහැ. නේ? එක්ක ඒ පරිසරය හදන්න ඕන. එතකොට ඒ වගේ නිවනට ගිහිල්ලා මෙහාට ආපු කෙනෙක්ට අත්දැකීම් දෙකක් තියෙනවා. ඒ තමයි සාමාන්‍ය මිනිස්සුන්ගේ මනෝභාවය. ඊට එහාට ගිහිල්ලා විමුක්ති ස්වභාවය. එතන බුදුරජාණන් වහන්සේ අවසාන මොහොතේ කියන මෙගොඩහ යනවා. මෙගොඩ ඉන්න කට්ටිය කියලා කියන්නේ මිනිස්සයෝ. මිනිස්සයෝ ගත්තාම කොටස් ගොඩයි. ඒ කියන්නේ මිනිස්සය ගත්තම හැමෝටම හියුමන් බොඩි එකක් තිබුණාට මිනිස්සයෝ නෙවෙයි. සමහරව ප්‍රේතයෝ වගේ. ඇතුලේ මහා පෙරේතය. ඒතකොට ඒකල මිනිස්ස ප්‍රේත.
ඊළඟට තමහරු එහෙන දරුණුයි. මරන්න ඕන, කොටන්න ඕන, කපන්න ඕන, ලේ දකින්න ඕන එක මනුස්ස යක්ෂ. එහෙම මානසිකත්ව, ඒ කියන්නේ හියුමන් බොඩි එක හියුමන් මයින්ඩ් එක යක්ෂ. තව ඉන්නවා මනුස්ස දේව කියලා කොටසක්. ඒගොල්ලෝ හැමතිස්සෙම අනිත් අයට උදව් කරන්න හදනවා, පරිත්‍යාගශීලී. එයා බලන්නේ තමන්ගේ සතුටට වඩා අනුන්ගේ සතුට. ඒගොල්ලෝ කියනවා දිව්‍යත්වයේ ඉන්නවා කියලා. ඒගොල්ලෝ දෙවිවරු වගේ. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ ලිච්ඡවි කියලා රජදරුවෝ එනවා. ඒගොල්ලෝ හරි පරිත්‍යාගශීලී මිනිස්සු. ඒ ළඟ ඉන්න භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ කියනවා දෙයියෝ දැක්කේ නැත්නම් අර ලිච්ඡවීන් දිහා බලන්න කියලා. ඒකේ අදහස තමයි මේ වෙන දිව්‍ය ලෝකයක් නෑ, මේ මනසම තමයි මේ රේන්ජ් වලට යන්නේ. ඒතකොට ඒ දෙව් එහෙම පිරිසිදු හිතක් තියලාට දිව්‍යත්වයක් තියෙන්නේ. බොඩි එක හියුමන්, හිත දිව්‍යමය ස්වභාවයක්. ඒතකොට දැන් ඕගොල්ලන්ට මම කියන්නේ දෙවිවරු දැකලා නැත්නම් අමිස්සර් වගේ දිහා බලා ගන්න. ඒ යාළට බොඩි එකට එහා ගිය මිනිස්සෙක් ඇතුළේ ඉන්න එක මම ගොඩක් කල් ඇසුරු කරන නිසා දන්නෝ. පරිත්‍යාගය, උදව් කිරීම එක මේ පැය විස්තර කරන්න බැරි දෙයක් නේ. ඒක මටත් වඩා හොඳට ඕගොල්ලෝ ළඟින් ඉන්න නිසා තමයි දන්නවා ඇති. නිසා මම සාමාන්‍යයෙන් නොපෙනෙන ලෝකවල දෙවිවරු ගැන විශ්වාස කරන්නේ නැහැ. මොකද විශ්වාස කරන්නේ නැත්නම් දිව්‍යත්වය කියන්නේ මොකක්ද කියලා මම හොඳටම අවබෝධ කරගන්න මිනිස්සෙක් නිසා. ඊළඟට එහාට ගියාම මනුස්ස බ්‍රහ්ම කියලා. හරි ඒගොල්ලෝගේ හිත හරිම තැම්පත්, ක්ලාම්. ඒ කියන්නේ යාලා ඇතුළ පුදුමාකාර විදියට නිවිලා, කූල් ඩවුන් වෙලා. ඒගොල්ලෝ බ්‍රහ්ම මානසික ස්වභාවයේ ඉන්නේ. එතකොට සුගතිය කියලා කියන්නේ මනුස්ස දිව්‍ය, මනුස්ස බ්‍රහ්ම. ඒ මානසික මට්ටම් තුනක මිනිස්සුන්ට හියුමන් බොඩි එකක් තියන අයට පුළුවන් කොහෙට යන්නද? නිවන කරා යන්න. ඒතර බුදුහාමුදුරුවෝ මේ සුගතිය ඉන්න මෙගොඩහා කියන්නේ සුගතිය. ඒ සුගති හිත් තියෙන මිනිස්සුන්ට කතා කරනවා. එන්න මම තමයි පණිවිඩය දන්නේ. මම තමයි තොටියා. මට තමයි මේ වෙලාවේ අරගෙන යන්න පුළුවන් ඕගොල්ලෝ. ඕගොල්ලෝ කාට හරි එගොඩහට පාර අහගන්න ඕන නම් මගේ ගාවට එන්න. මෙගොඩ යනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ ලෝකෙත් යනවා, මේ ලෝකෙටත් යනවා කියන එක නෙවෙයි. ඒ අත්දැකීම් දෙක තුලම ජීවත් වෙනවා කියන එක තමයි කියන්නේ. ගඟුල අනෝමයි අද මට මෙහෙසයි යනවා නම් එන්නේ. ගඟුල කියන්නේ මාර්ගය, වචන. දැන් තව කෙනෙක්ට පාර කියන්නේ වචන වලින්. ඒක උදාහරණයක් පාරුව අපිට මෙගොඩ ඉඳලා එගොඩට යන්න පාරුවක් ඕන වෙනවා. පාරුවේ නැගලා තමයි අපි මේ පැත්තේ ඉඳලා මේ පැත්තට යන්නේ. එතකොට මේ ඕගොල්ලෝ බැඳීම් වලින් හිර වෙච්ච, පොළවට හිර වෙච්ච, ගුරුත්වාකර්ෂණයට හිර වෙච්ච අය කොහොමද ගුරුත්වාකර්ෂණයෙන් නිදහස් වෙන්නේ? කොහොමද වෙනත් ලෝකයකට යන්නේ? ඒ යන්න තියෙන ගඟුල තමයි ගඟුල තමයි ගඟ ඔයගොල්ලෝගේ හිත වැඩ කරන විදිය. මේකේ තියෙන අඟුල කියලා වචන. අඟුල තමයි වචන. ගඟක ස්වභාවය මොකද්ද? ගඟක් පටන් ගත්ත කාලේ අපි කවුරුත් දන්නේ නැහැ. අපි දන්නේ නැන්නේ කැලණි ගඟ පටන් ගත්තේ කවදද කියලා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට ගියාමත් ගංගාවල් තිබිලා තියෙනවා. ඒතර ගඟක් හැමදාම ගලන උඩහ එකතු වෙච්ච වතුර එකතු කරන් ගලනවා. ඒ වගේ තමයි ඔයගොල්ලෝගේ හිත ආසාව නිසා, බලාපොරොත්තු නිසා, බැඳීම් නිසා ඔයාලට පුළුවන් ද ඔයාලගේ හිත නතර කරන්න? දැන් ඔයාලට ඕන නතර වෙන්න පුළුවන්ද? බෑ. ඔයාලගේ හිත කොහෙටද ගලන්නේ? එක්ක අම්මා ගාවට, එක්ක ආදරය කරන කෙනා ගාවට, එක්ක ඔයාගේ වස්තුවකට, එහෙම නැත්නම් ඔයාලගේ රොමැන්ටික් අදහසකට. ඔයාලා ආස කරන මොකක් හෝ ඔස්සේ ඔයාගේ හිත ගලාගෙන යන හරියට ගංගාවක් වගේ. ඒතර ඒ ගලාගෙන යන හිතක් නතර වීම තමයි තව පැත්තකින් නිවන කියලා කියන්නේ. ඒක හරියටම කියලා දෙන්න පුළුවන් කෙනා තමයි කවුද? ගෞතම බුදුහාමුදුරුවෝ ඒ කාලේ 2600කට කලින්. ඒතර එයා කියනවා එයාගේ අවසාන මොහොතේ මම තා මේ වෙලාව මේකේ තියෙනවා පමා නොවන්නේ අඳුර වැටෙන්නේ කියලා වචනයක්. පමා වෙනවයි කියන්නේ මොකද්ද? පමා වෙනවයි කියලා කියන්නේ අඳුර වැටෙනවයි කියලා කියන්නේ අපි දන්නවා අඳුර ආවම අපිට කිසි දෙයක් පේන්නේ නැහැ. බුදුහාමුදුරුවෝගේ අවසන් මොහොත කිව්වනේ. එයා තාටියකින් පිරුණුවම් පානවා. ඒ කියන්නේ එයාගේ හුස්ම වාතාලයට එකතු වෙනවා. ඊට පස්සේ කිසිම විදියකට භෞතික ශරීරයෙන් බුදුහාමුදුරන්ට කාටවත් සම්බන්ධ වෙන්න බෑ. ඒ කියන්නේ එයාගෙන් තවක් දුරටත් එයාගේ කටින් වචන අහන්න බෑ. නිසා එයා කියනවා මම යනවා, මම හොඳ 100න් ඉන්නේ. මම අන්තිම වෙලාවෙත් කාට හරි ඕන නම් එගොඩහ යන්න මේ හිත නතර කරන ක්‍රමය අහගන්න මම කියා දෙන්න සූදානමින් ඉන්නේ. මගේ අවසාන මොහොත කියලා ඔයාලා කවුරුත් හිතන්න එපා. ඉන්න මාගාවට කියලා ආරාධනා කරනවා. පරිනිර්වාණ සූත්‍රයේ තියෙනවා. ඒතර ආනන්ද හාමුදුරනේ ළඟින් ඉන්නේ. ආනන්ද හාමුදුර නතර කරන්න හැදුවලු. ඒත් කියනවා ආනන්ද නතර කරන්න එපා. කාට හරි එගොඩහ යනවනම් මම තරම් ඒ විෂය ස්පෙෂලායිස් කරපු කෙනෙක් ඒ කාලේ ඉන්දියාවේ හිටියේ නෑ. එයාට ඉඩ දෙන්න. මොකද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වගේ අය හිටියා. නමුත් එච්චර ස්පෙෂල් නෑ ඒ විෂය. හියුමන් මයින්ඩ් එක පිළිබඳව. ඒතර ඒක නිසා එයාට දෙන්න මගෙන් වචනයක් අහලා එගොඩහට යන්න උදව්වක් ගන්න. ඒ නිසා ඒක ආරාධනා කරන බුදුහාමුදුරුවෝ එයාගේ අවසන් මොහොතේ දුනත් කාට හරි එයා උදව් කරන්න කැමති.
ඒ ගොඩහට යන්න කැමති මිනිස්සෙට. ඒ කියන්නේ මේ බැඳීම් ජාලාවෙන් මේ සාංශාරික දුකෙන් මේ මානසික පීඩණයෙන් සම්පූර්ණ නිදහස් වෙන කාට හරි කැමති නැහැ කියලා බුදුහාමුදුරුවෝ ඒකට පාර දන්නවා කියනවා. අවසන් මොහොතේ එහෙම මිනිස්සෙට උදව් කරන්න කැමති අන්තිම ශ්‍රාවකයා කවුද ඔයගොල්ලෝ අහලා තියෙන්නේ? සුභද්‍ර. එයාට ඒ අන්තිම මොහොතේ උදව් කරන්න අන්තිම මිනිත්තු කීපේ වගේ. අන්න ඒ පිළිබඳව මම මේක ගොඩාක් විස්තර කරලා දෙනවා. මම එයාට එහෙම පැය ගාණක් විස්තරය කියලා දුන්නා. මගේ Facebook එකේ ගිය සතිය කරපු විස්තරය තමයි සර් දැක්කේ. මම ඒක ඇඩිය කියන්නේ. ওই බුදුරජාණන් වහන්සේගේ අවසාන මොහොත පිළිබඳව ඩෝල්ටන් අල්විස්ගේ මනෝභාවය තමයි ඔයගොල්ලෝ ඔය ගීතයකින් අහන්නේ. හිතුවට වඩා ඒ ගීතයට කාලේ ගියා වැඩි. මොකද අපේ හැමදෙර අපි ආවේ ඊළඟ සින්දුවට. අපි හින්දා ඒකත් ඉක්මනින්ම හමු. ඒ තමයි රෝකාන්ත ගුණතිලක මහත්මයා ගායනා කරන සරත් ප්‍රනන්දෝ මහත්මයා අතින් ලියවන ගීතයක් තියෙනවා බොල්පිනි වෑහෙන. මේ සින්දුව ගැන පොඩ්ඩක් කියන්නම්. දැන් අපි පළවෙනි වැඩේ කරා නංගි මල්ලියේ. ඊට පස්සේ දැන් මට එන ප්‍රශ්නයක්. දැන් පළවෙනි වැඩේ හොඳටම තිබ්බොත් ඊළඟ ඊට වඩා හොඳට කරන්න බෑ. හැබැයි කොහෙන්ද සින්දු? මොකද මේ සින්දුවක අපි අර්ථයක් දන්නේ නැහැ. ඊට පස්සේ හාමුදුරුවෝ මට කිව්වා ඔය කමෙන්ට් එකේ තියුනේ මේ කියා දෙන්න. කමෙන්ට් එක තිබිලා මම දැක්කේ නැහැ හාමුදුරුවෝ දකින්නේ. දැකලා කියන මෙන්න මේ බොල්පිනි වෑහෙන සඳයාමේ කියන සින්දුව කරමු කියලා. මං කෝ අපේ හාමුදුරුවෝගේ ලව් සින්දුවක් නේ. ඇත්ත කතාව. ඒක කොහොමද අපි මේකට මෙහෙම ගැලපෙන්නේ කියලා. ඒක මීට එහා ගියපු කතාවක්. ඒ සින්දුව අහලා කොටස අහලා හාමුදුරුවන්ගෙන් ඒ අර්ථය හමු. ඔබගෙන් සමුගෙන යායුතු තාමත් ඔබ ඇත් සුවනින්දේ ඒකයි මා නොකියා යන්නේ බුල්පිනි වැහෙන වේලාවේ මේ සින්දුව ගත්තාම මේක අර උඩින් ඕගොල්ලෝට හිතනවා මම වෙන බූට් එකක් ආපු වගේ සින්දුවක් නේ. මේකේ තියෙන මේකෙත් අර ඉන්විසිබල් දුෂ්‍යමාන අදහස අදුෂ්‍යමාන අදහස කියලා හොඳටම ගැබ් වෙච්ච සින්දුවක් අර සින්දුවටත් වඩා මේක කමෙන්ට් එකක දාලා තියුණා කියලා දෙන්න කියලා. ඒතර මේගොල්ලෝ මේක අහලා තියුණේ මම මේක අධ්‍යයනය කරලා තියුණේ මේ සින්දුව මීට කලින්. ඒ කියන්නේ මේක ඇත්තටම ලෝකෙ මේක ඇත්තටම බූට් එකක් ආපු සින්දුවක් තමයි පැත්තකින්. අනිත් පැත්තේ ලෝකයේ දිගම ආදර කතාව තමයි මේක ඇතුළේ තියෙන්නේ. ලිඛිත ඉතිහාසයේ දිගම ආදර කතාව තියෙන කාටද? දැන් මේ පෘථිවි තලයේ ලිඛිත ඉතිහාසයේ දිගම ආදර කතාව සිද්ධාර්ථ යසෝදරානේ. ඒ කියන්නේ ඒක විශාල හිස්ටරි එකක් තියෙන කතාවක්. ඒක සමහර ජීවිත කාලෙත් ඒ අධ්‍යයනය කරන්න බැරි තරමට තොරතුරු ඉන්දියාවේ ලංකාවේ පාකිස්තානයේ වගේ රටවල් වල ගැබ් වෙලා තියෙනවා මේ ආදර කතාව සම්බන්ධ. මෙතන මේ කියන්නේ බොල්පිනි වෑයෙන වේලාවේ ඔබගෙන් සමුගෙන යා යුතුය. කාගෙන්ද සමුගන්න වෙන්නේ? මේක බොල්පිනි කියන්නේ අර රෑ මධ්‍යහනට ඇති වෙන වෙලාවේ තියෙන තෙත ගතිය. ඒක බොල් ඒක කාටවත් වතුර බොන්නෙත් නෑ. ඒක වැඩකුත් නෑ. ඒක තමයි උඩ අරුත. මේක යට අරුත කියන්නේ අපි ජීවත් වෙනකොට ජීවිතයේ ස්වභාවය. දැන් අපි මේ ඔක්කොම කරත් අපි හැමෝම මැරෙනවනේ. එතන අපි හෙන වීරව වෙලා වැඩ කරලා මහන්සිලා මැරෙන වෙලාවට අවසාන සම්පයුත්තේ කීයද? දැන් ඔයගොල්ලෝ තියෙන සම්පයුත්තේ කියලා හොයන්න එක. අපේ ජීවිතයේ අවසාන සම්පයුත්තේ කීයද? 0යි. ඒකට අපි හැම කෙනෙක්ම මේ වැඩ කරන්නේ අවසාන සම්පයුත්තේ 0 වෙන තැනකට. දැනගෙන හෝ නොදැන. දැන් මම A level කරනකොට මම ගියාම අපි මුලින්ම ගියේ රිසාර්ට් එන්නත් කලින් දන්නවා විභාගේ පාස් වෙනවයි කියලා. ඕකදී O level කියන්නේ කංචි විභාගයක්නේ. ඊට පස්සේ මගේ යාළුවෙක් කතා කරා යමන් කියලා ඇප්ලයිඩ් ක්ලාස් එකක් තියෙනවා කියලා රිසාර්ට් එන මාස දෙකකට කරි මං ගියා. ඒකේ පළවෙනි පාඩම ඉගෙනුවේ මේ ප්‍රවේග කාල ප්‍රස්ථාර. දර්ශක කියලා පොඩි පාඩමක් ඉගෙනුවේ. ඒ ඉගෙනකට කිව්වා මේ කාලය 0යි කියලා සම්මත කරලා තමයි අපි ගණන් හදන්නේ කියලා. මට නිකන් හෙන ගැහුවා වගේ වුණා. ඉතින් අපි මොකටද කාලේ 0 කරන්නේ කියලා මට හිතුණා.
ඒ කාලේ දැන් තියෙන තත්ත්වයේ ඉඳලා අපිට ගණන් හදා යන්න පුළුවන්. මම හිතුවා ළඟ ඉන්න යාළුවට කිව්වා මට බෝරින් බම් මේක වැඩේ මම කාලේ බින්දු වෙන්න ඕනේ දැන් තියෙන ටයිමින් එක ආපු ටයිමින් එක දැන් ටයිමින් එක හොයාගෙන එතන ඉඳලා අපිට ගණන් හදා යන්න පුළුවන් මේ අවුරුදු දෙකමාරේ. එහෙම ඔයගොල්ලෝට හිතුන්නේ නැහනේ. මට එහෙම හිතුනේ. කියන්නේ මට හිතුණා මේක කියන්නේ මේක මුලාවක්. මේ අපි අයි බොරුවකට ආන්දන්න හදනවා වගේ. ඊට පස්සේ ඉතින් දැන් ඒක ගොඩක් වෙලා මගේ හිතේ තියෙනවා මම ඉතින් අර දර්ශකය අර A සමානයි B සමානයි අර මේ ඇන්දා. ඒ වෙලාවේ නම් තේරුණෙත් නැහැ මොකද්ද කරේ කියලා. මේ ඒ කියන්නේ A level ගිහලා පළවෙනි දවසේනේ. ඉතින් ඒ වගේ මේකේ මේ අපේ ජීවිතේ එහෙම එකක් තියෙන බොල් ගතියක් තියෙනවා. අපි මේ බොරු දේවල් එක්ක හැප්පෙනවා, අඬනවා, පිච්චෙනවා, දැවෙනවා, පපුවම තියෙනවා. ඉතින් ඒ වගේ බොල්පිනි වෑහෙන වේලාවේ ඔබගෙන් සමුගෙන යා යුතුයි. ඒ සිද්ධාර්ථට ඇති වෙන හැඟීම තමයි මේ මනෝභාවයක් ලෙස අරගෙන සරත් ප්‍රනාන්දු මහත්තයා ලියලා තියෙන්නේ. ඒ සිද්ධාර්ථ මේ රෑ ගෙදරින් යන වෙලාවේ එයාගේ මනසේ හැටි. ඒ කියන්නේ දැන් යසෝදරාට ඕන බුදු වෙන්නද දරුවා හදන්නද රාහුල හදන්නද? යසෝදරාට ඕන රාහුලත් එක්ක සිද්ධාර්ථත් එක්ක ලස්සන ෆැමිලි ලයිෆ් එකක් ගෙනියන්න. හැබැයි සිද්ධාර්ථට ඕන ෆැමිලි ලයිෆ් එකක් ගෙනියන්න නෙවෙයි. මොකද්ද? මේ බොල් ගතියෙන් අයින් වෙන්න. ඒ කියන්නේ මේ කාලය කියන එක මේ විශාලම මායාව කාලය මම ඒක විස්තර කරන්න ගන්නෙ නෑ මේ ටයිම් එක. ඒ කාලය කියන මායාවෙන් ඔබට යන්න. එතනින් ගියාට පස්සේ මේ බැඳීම් වලින් ඔබට යන්න. මේ මානව වෙනුවෙන් නිදහසක් හොයාගන්න තමයි යාට ඕන. බුද්ධ ආගමක් හොයාගන්න යාට අවශ්‍ය උනේ නෑ. බුද්ධ ආගමක් හොයාගත්තේ බුදුහාමුදුරු පිරිනමන පෑවට පස්සේ ප්‍රාථමික මිනිස්සු. උන්වහන්සේට උරුනේ මේ එහාට හිතන්න. beyond the world. මේ ලෝකෙන් ඔබට යන්න. එතකොට එයාට තේරෙනවා මේ මිනිස්සු හැම කරන දෙයක්ම බොල් පිණි වගේ. ඒ හැම දෙයකම සමුගෙන යන්න ඕන. තාමත් ඔබ ඇත සුවනින්දේ ඒකයි මා නොකියා යන්නේ. ඒ කියන්නේ එක පැත්තකින් බැලුවොත් උඩාර්ථයෙන් ගත්තොත් යසෝදරා රාහුලත් එක්ක නිදි අර මෙහෙම කළා බැලුවා කියන්නේ එක පැත්තෙන් එහෙම අනිත් පැත්තෙන් ගත්තොත් කෙලස් එක්ක නිදි. අපි හැම මේ වෙලාවෙත් අපි හැමෝම අවදි වෙලා හිටියට මිනිස්සු කෙලස් එක්ක නිද්‍රාගත වෙලා ඉන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට තමන්ගේ ආසාව සන්තුෂ්ත කරගන්නවට එහා දෙයක් පේන්නේ නැහැ නේ. ඒකට කියනවා නිදි කියලා. ඒක ඇස් අරගෙන නිදාගන්නilla. එතකොට අන්න ඒකෙන් අයින් වෙන්නේ සිද්ධාර්ථට ඕන. ඒක කෙලස් නින්දෙන් නැගිටින්න. ඉතින් ඔයගොල්ලෝ කෙලස් එක සුවනින්ද ඉන්න මට යන්න වෙනවා. මොන වෙනද? බොල් පිණි වෑහෙන වේලාව. එක පැත්තකින් ගත්තොත් මේ රාත්‍රියේ පින්නති බොල් පින්න කියන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තොත් කෙලස් වලට බොල් පින්න කියන්න පුළුවන්. ඒ සියල්ලගෙම සමුගෙන මට යන්න ඕන. ඒක නිසා ඕගොල්ලෝ සුවසේ නිදන්න. ඕගොල්ලෝගේ නිින්දට මම බාධා කරන්නේ මම ඊට ඒ නිින්දට එහා අවදි වෙන විදියක් හොයනවා. කියන්නේ එන්ලයිටන් වෙන්න විදියක් මම හොයනවා. තවත් විදියට කියනවා සත්‍ය හොයාගන්න හොයනවා කියන එක තමයි අදහස කියන්නේ. පිට නැගලා ඈත ගම්බලා ප්‍රියමන් කරවන්නේ තවත් නිවහනක ගිමන් නිවනට ඔබ සිත එන්නේ ඔබගෙන් සමුගෙන මායන්නේ. මේකේ තියෙන ඔබගෙන් සමුගෙන මායන්නේ කියන එක මේක අන්තිමට තියෙන්නේ. ඒක අර්ථය ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ. දැන් එක පැත්තකින් සිද්ධාර්ථට ඒ රාත්‍රිය හරිම අමාරුයි. මොකද ඒ අමාරුයි කියන්නේ මේ අපිට මේ සත්‍ය හොයන්න යනකොට අපිට ඉඩ දෙන්නේ නැත්තේ කවුද? එකක් අපිත් එක්ක ලෝකේ හදාගත්ත අපේ මිනිස්සු ඉඩ දෙන්නේ. ඒක මම හොඳටම දන්නවා. මම A level පාස් වෙලා මම රස්සාවක් කරලා යනකොට මගේ යාළුවෝ මට ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. විශ්වවිද්‍යාලයක් කියලා දැන් යනවා. ඒක මගේ නෑදෑයෝ මට ඉඩ දෙන්නෙත් නැහැ. මගේ අම්මා මට ඉඩ දෙන්නෙත් නැහැ. ඒක මම ආදරය කරන ගැහැණු ළමයි ඉඩ දෙන්නෙත් නැහැ. එතකොට ඒ කවුරුවත් ඉඩ දෙන්නේ නැහැ. එතකොට අපිත් ඒගොල්ලන්ට හිර වෙලා ඉන්නේ. ඒවා කඩාගෙන අනේක ලේසි දෙයක් නෙවෙයි. ඒක හරි පපුව පිච්චිලා යන වැඩක්. මොකද මෙතන සමාහිතත් ඉන්නවා. මගේ ගෝලේ එයාටත් ඒ අත්දැකීම තියෙනවා. මටත් ඒ අත්දැකීම තියෙනවා. ඒගොල්ලෝගෙන් සියල්ල අත්හැර අපි අයිත් නැවත හම්බ වෙන්න නෙවෙයි අවංකවම යන්නේ. දැන් මට අයිත් ගිහිලා අම්මලා හම්බ වෙන්න උමනාවක් තුනේ මට ඕනුනේ මේ මොකද්ද මේ ජීවිතයේ අර්ථය කියලා හොයාගන්න. ඒතර මම මේ වෙනුවට ඕනම දෙයක් පාවා දෙන්න සූදානම් වෙන අම්මා තාත්තා මගේ අධ්‍යාපනය ධනය දීපල සියල්ල පාවා දෙන්න මම සූදානම්ින් හිටියේ ජීවිතයේ අර්ථය හොයාගන්න.
ඒක මම අත්දැකීමෙන් දන්නවා ඒක ලොකු බාධාවක්. සිද්ධාර්ථරත් ඒ බාධාව එහෙමම තියෙනවා. රාහුල ඉපදිලා සතියක් වගේ කාලයක්. ඒක ලොකු බැම්මක්. එතනින් ගියාට පස්සේ යාට තමයි ඊළඟ ඔටුන්න හිමි කුමාරයා. ඒක ඊට වඩා බැම්මක්. ඊළාට යාට ගොඩක් කම්කරුවෝ දැසිදස්සෝ පවා ගොඩක් ආදරය කරනවා. එයා ගොඩක් මනුෂ්‍යත්වයේ උපරිම වෙච්ච මිනිසෙක්. එතනින් යාට ගියාට පස්සේ ලොකු ප්‍රේම කතාවක් තියෙනවා යසෝදරා එක්ක. සිද්ධාර්ථ හොඳටම දන්නවා ඒ යසෝදරා කරපු කැපවීම. ඒ කියන්නේ ඒක අපි සාමාන්‍යක අනිත් කාන්තාවකට එහා ගිය කැපවීමක්. එදා මේක හිතන වෙලාවෙත් වෙන ගෑනුත් එක්ක ඩාන්ස් කරලා නටලා ඔයගොල්ලෝ අහලා තියෙනවනේ විසුක දර්ශන දැකලා එන්නේ. ඒක යසෝදරාට ගාණක් නැහැ. දැන් ඔයගොල්ලොන්ට එහෙම වුණා නම් යාළු වෙච්ච කොල්ල වෙන කෙල්ලෙක් දිහා බැලුවම මොකෝ වෙන්නේ? ඒක එන කණේ පාරක් වගේනේ. මම හිතන්නේ කවුරුවත් යාළු වෙලා නැtei කියලා. එහෙම වෙන කාලෙට එහෙම ඒවි. හරිද? ඒතර යසෝදරා එහෙම නෙවෙයි. වෙන ජීවිතවල තමන්ගේ අම්මා කෙනෙක් දරුවන්ට ගොඩක් ආදරේ. නමුත් සිද්ධාර්ථගේ අරමුණු වෙනින් දරුවන් පවා පරිත්‍යාග කරපු කෙනෙක්. එතකොට ඒ බැම්ම කල්ප ගාණක් ඈතට යනවා. ඒ කියන්නේ දීපංකර පාදමූලය කියලා තමයි ලිඛිත ඉතිහාසය සඳහන් වෙන්නේ. ඒ දීපංකර බුදුහාමුදුරුවන්ට සුමේද තාපසයා පිට දීලා අදිෂ්ඨානයක් කරන මට ඔබ වහන්සේගෙන් බණ අහලා ඈතර වෙන්න අවශ්‍ය නැහැ. මට අවශ්‍යයි ඔබ වහන්සේ වගේ මනිතා ඈතර කරන්න. මම මේ කරපු පිනේ ඔබ වහන්සේ මට ආශිර්වාද කරන්න කියලා ඉල්ලා සිටිනකොට ඒ කාන්තාවන් අතර ගොඩක් කාන්තාවෝ ඒ දීපංකර බුදුහාමුදුරුව වඩින වෙලාවෙ හිටියා. හැබැයි කිසිම කාන්තාවකට හිතුන්නේ නැති දෙයක් යසෝදරාට එදා හිතුණා. ඒ තමයි අනේ මටත් එයා බුදු වෙන වෙලාවේ මට එයාගේ භාර්යාව වෙන්න පුළුවන් නම් මේ වගේ දීපංකර බුදුහාමුදුරුවන්ගේ ගිහි කල භාර්යාව වගේම කියලා එයා හිතින් හිතනවා. ඉතින් ඒ මානසික ආසාව ඒ මානසික බැම්ම තමයි ගලාගෙන එන්නේ. එතකොට සිද්ධාර්ථ වෙනුවෙන් අපමණ කැපවීම කළා තියෙනවා. එතකොට ඒ ආදරයත් ඒ සංසාරික පුරුද්දත් මේ සිද්ධාර්ථට නොදැනෙනව නෙවෙයි. නමුත් ඊට එහා අරමුණක් සඳහා ගොඩක් කල් ආවේ. ඒකයි ඔබගෙන් සමුගෙන යන්න ඕන කියලා එයා හිතනවා ඇති කියලා ඩෝල්ටන් අල්විස් සරත් ප්‍රනාන්දු මහත්තයා හිතනවා ඇත්තේ. එතකොට ගැලපිට නැගලා ඈත ගම්බලා පියමන් කරවන්නේ. ගැල් කියන්නේ මේ දැන් වාහන එන්න කලින් ලෝකෙ තිබිච්ච ප්‍රවාහන ක්‍රමය. ඒ ගැල්කරුවන්ගේ ජීවිතත් වෙනම වෙනස් ජීවිතය වර්ධනය කරාම ගැල්කරුවෙක් එක රාත්‍රියක එක තැනයි ඉන්නේ. සමහරට එක ගැල්කරුවෙක්ට සාමාන්‍ය කීමට කියන්නේ බිරින්දාවරු ගොඩක් ඉන්නවා කියලා. මොකද සමහර ගල්කරුවෝ අයි තම රට දැන් මහද්වීපයක වගේ ඉන්දියාවෙන් ගිය ගල්කරුවෝ සමහරට නැවත ඉන්දියාවට නොඑන්නත් පුළුවන් කාන්තාර හරහා ගිහිල්ලා. එතකොට ඒ වගේ වෙනස් ජීවිතයක් ගත කරන කෙනෙක් තමයි ගැල්කරුවෙක් කියන්නේ. එතකොට ගැල් පිට නැගලා ආතම් පියමන් කරවන්නේ. ඉතින් ඈත ගම් වලට පියමන් කරන්නේ ගැල් පිටින්. මේ අද කාලේ බුද්ධ කාලේ ගැනනේ කියන්නේ. අද කාලේ නම් පියමන් කරන්නේ ප්ලේන් එකෙන්. දැන් කොරෝනාවම යන්න විදියක් නැහැ. දැන් මම නැත්තම් ගොඩක් දුරට මේ කාලෙත් රට ඉන්න තීරණය කරේ. දැන් යන්න බෑනේ ලංකා යාපෝට් වහලානේ. දැන් ඒ කාලේ පියමන් කරේ ගැල් වලින්. එතකොට මහද්වීප හරහා ගොඩාක් ඉන්දියාව ඔය තියෙන ඕස්ට්‍රේලියාව එතනින් ගියාම යුරෝපේ ඔක්කොම කාන්තාර හරහා මේ ඒ ගැල් තමයි තිබිලා තියෙන්නේ. ඒක තමයි උඩාර්ථය. යටාර්ථය ඊට එහා ගියපු එක ගැල පිට නැගලා ආත ගම්බලා පියමන් කරවන්නේ කියනකොට දැන් ගැලක් තමයි අපේ ශරීරයත්. අපේ මනස ජීවත් වෙන්නේ මේ ශරීරයත් එක්ක. ඉතින් මේ ශරීරය අපි කැමති වුණත් අකමැති වෙනවත් අපිට කවදක හෝ අතහරින්න වෙනවා. ඒක අද වෙන්නත් පුළුවන්. ඒක හෙට වෙන්නත් පුළුවන්. ඒක අවුරුදු 100කින් වෙන්නත් පුළුවන්. ඒතර අපි මේ බොඩි එක తాවකාලිකව තමයි පරිහරණය කරන්නේ. ඒක හරියට ගැලක් වගේ. ගැල්කරුවා ගැලේ ඉන්නේ නැහැ හැමදාම. පාවිච්චි කරා අතහැරලා දැම්මා. එතකොට ඈත ගම්බලා පියමන් කරනවා විතර. ඉතින් මේ බොඩි එක අරන් අපි එක එක මේ පෘථිවි තලයේ එක එක වැඩ කරගන්නවා. තවත් නිවහනක ගිමන් නිවතුරු ඔබ 100ට එන්නේ. ඒ කියන්නේ දැන් සිද්ධාර්ථ අබිනිෂ්ක්‍රමණයක් නෙමෙයි තියෙන්නේ පළවෙනි පදේ. අබිනිෂ්ක්‍රමණය යසෝදරා රාහුලගෙන් විතරක් නෙවෙයි. රාජ්‍යයෙන් විතරක් නෙවෙයි. තම ශරීරයෙන් පවා අබිනිෂ්ක්‍රමණය කරනවා. අබිනිෂ්ක්‍රමණය කරනවා. ඒ කියන්නේ අතහැරලා දාලා යනවා. ඒ අතහැරලා දාලා ගිය මිනිස්සෙට ශරීරය භෞතික බැඳීම් මනස අතහැර දාපු ගිය මිනිස්සෙට අලුත් නිවහනක් හම්බ වෙනවා. ඒක බුද්ධ ආගම විදිහට නැවත කිව්වොත් නිවන කියලා කියනවා. අලුත් නිවහන නිවන කතෝලික ආගම විදිහට ස්වර්ග රාජ්‍ය, මුස්ලිම් ආගම විදිහට කියන දෙවියන් වහන්සේගේ ලෝකය කියලා. දෙවියන් වහන්සේ සමග ඒකාත්මික වීම කියලා. එතකොට Hindu දහමේ කියන බ්‍රහ්මන් සමග එකතු වීම කියලා. ඒතර විවිධ රට සංස්කෘතීන් වල විවිධ දේවල් එකට පාවිච්චි කරනවා. ඒ කොහොම හරි ඒ ස්වභාවයට තමයි අලුත් නිවහන. තවත් නිවහනක ගිමන් නිවනතුරු ඒ දැන් සිද්ධාර්ථ නිවනට ගිහිල්ලා ඒත් යසෝදරාගේ මතකයන් තාම හොල්මන් කරනවා. ඒක ආසාවට නෙවෙයි. ඒක රාගයක් නෙවෙයි. ඇය කරපු කැපවීම.
ඇය කරපු පරිත්‍යාගය වෙන ගැහණියෙක් කරයිද කියලා බුදුහාමුදුරන්ට හිතෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ නැවත ගෙදර බලා එනවා. ඒ ආපු වෙලාවෙත් යසෝදරා කාමරයෙන් එළියට එන්නේ නැහනේ. එන්නේ නැහැ. ඉතින් මම ඒ කෑල්ල ඊළඟ පදපේලියත් එක්ක බැඳිලා තියෙන නිසා ඒකත් එක්ක කියන්න. ඔබ අවදිවම සොයනු එපා ඇතයි මායින්නේ තවනම් කරුවෝ කවරදාකදු එකම තැනක උන්නේ ඔබගෙන් සමුගෙන මෙතනට මං කිව්වා අර අවසන් සිද්ධියත් එක්ක බැඳලා තියෙනවා. දැන් නිවනේ ඉන්නේ බුදුහාමුදුරුවෝ දැන් මිනිස්සුත් එක්ක බැඳීමක් නැහැ. අර අනේක ಜಾති සංසාරං සන්දාවිස්සං අනිබ්බිසං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුණක් කියලා උදාන වාක්‍යයක් කියන බුදු වෙච්ච වෙලාවේ කිව්වා කියලා පොත්වල සටහන් වෙනවා. විසංකාර ගතං චිත්තං කියලා ඒකේ වචනයක් තියෙනවා. ඔයාලා හිත විසුණු කරා. තණ්හාව උගුල්ලලා දැම්මා. ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේ නැවත ඌමනාවක් ඇති වුණත් මිනිස්සුන්ට බැඳෙන්න බෑ. පෘථුවියට බැඳෙන්න බෑ. අහසට බැඳෙන්න බෑ. නොබැඳුණු මනසක්. ඒක එක්ස්පීරියන්ස් කරපු මිනිස්සෙට දැනෙන ස්වභාවයක්. ඒක සාමාන්‍ය මිනිසුන්ට මෙහෙම වචනයෙන් අහගන්න විතරයි පුළුවන්. එතකොට එහෙම මනසක් තියෙන කෙනෙක් එක්ක නැවත භෞතිකයක් එක්ක බලෙන් බැඳද්ත් ඒ මනස බැඳෙන්නේ නෑ. ඒක අපි කියන එකට එන්ලයිටන් කියලා ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන වචනයක්. විමුක්තියටපත් වෙනවා කියලා සිංහලෙන් කියනවා. එතකොට නමුත් එයාට ඒ මතකයන් එයාට තියෙනවා. පුංචි කාලේ ගත කරපු දේ සංසාරේ ගත කරපු මතකයන් හොඳට සිහිය තියෙනවා. එතකොට එයාට හිතනවා යසෝදරා මං වෙනුවෙන් ගොඩ කැපවීමක් කරා. මං අනිත් මිනිස්සුන්ට උදව් කරනවා වගේම ඒ විමුක්ත හිතක් හදාගන්න මම එයාටත් උදව් කරන්න ඕන කියලා තමයි ගෙදර එන්නේ. ගෙදර එනකොට ආවට පස්සේ යසෝදරා එළියට එන්න තරම් ශක්තියක් ඇයට නැහැ. සිද්ධාර්ථ කියලා එයා හිතන් ඉන්නේ තාම. මෙතන තව ලස්සන දෙයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගැහණු කෙනෙක් පිරිමි කෙනෙක් ගෙදරින් ගියා කියමු එයාගේ වෙන අරමුණකට සාමාන්‍ය ගැහණියක් කරන්නේ සාප කරන්න ඕනේ. තොට කෙලවියන්, තොට කන දෙය වාහවයන්, තොට හෙන ගහපන් මම තෝගේ දරුවොත් එක්කම දාලා ගියා කියකනේ ආයන්නේ. නමුත් ඉතිහාසයේ තියෙනවා යසෝදරා කවදාවත් එහෙම කිව්වේ නැහැ කියලා. කන වස කෑවොත් ඒක වස වෙන්න එපා කියලා තමයි එයා කියන්නේ කියලා. ඒ කියන්නේ එයා කියනවා මේ එයාට දුක්ඛිත ජීවිතයකට දැන් මම මහාන වෙන්න ගියත් ගෙදර අය හිතන්නේ දුකටපත් වෙන්න ගියා කියලානේ. එතකොට සාමාන්‍ය අම්මා හිතනවා ඇති අම්මා කෙනෙක්ට තියෙන ආදරේ නිසා බැඳීම නිසා එයා දුකටපත් වෙනවට කැමති නැහැ කියලා. ඒ වගේ තම නැතයක් තමයි යසෝදරාත් තියෙන. ඉතින් එයා හිතනවා මෙයාට දුකක් වුණත් ඒක සැපක් වශයෙන් ලැබෙන්න කියලා. එහෙම මානසික ස්වභාවයක හිටිය කියලා තමයි පොත්වල සඳහන් වෙන්නේ. ඉතින් අපිත් එහෙම හිතමු. ඇත්ත කතාවේදී යසෝදරාගෙම තමයි අහගන්න ඕන. ඉතින් ඒ නිසා නූතන යසෝදරාවන් නම් මම දැකලා තියෙන්නේ මට හම්බෙච්ච ගෑනුණා කියන්නේ හාමුදුරුවෝ මිනිහා දරුවත් එක්ක දාලා ගියා නම් උඹ මහාන වෙන්න ආවා. ඒකට පුළුවන් තරම් හෙන ඉල්ලනවා. ඉතින් මේක ඊට එහා කතාවක් තියෙන්නේ. දැන් අපේ හැබැයි එක මම දැක්කා ඒ වගේම එක්ස්පීරියන්ස් එකක් මට තියෙනවා. මගේ ගාවට ආව ඕස්ට්‍රේලියන් සිටිසන් කෙනෙක් මහාන වෙන්න. එයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා අවුරුදු 4යි. එයාගේ වයිෆ්ට මම ආරාධනා කරා පැවිදි පින්කම දවසේ. ඒකේ මගේ YouTube එක ඇති එයාත් එක්ක තියෙන ඩිස්කෂන් එක. ඇය කෙලින්ම කිව්වේ ආදරය කියලා කියන්නේ මෙන්න මේ කතාවමයි. මගේ මහත්තයා කැමති එයාගේ අරමුණට යන්න නම් මම එයාට ආදරය කරා නම් මම ඒකට ඉඩ දෙන්න ඕන. මම ඒ නිසා හාමුදුරුවෝ කවදාවත් කියන්නේ මගේ දරුවෝ දෙන්න වෙනින් නැවත එන්න කියලා. එයා වෙනුවෙන් මම දරුවෝ දෙන්න බලා ගන්නවා. ඇය ඉතාලි ජාතික කාන්තාවක්. ඒ සංසිද්ධිය වලට YouTube ගියොත් දවසක මේ විභාගයෙන් පස්සේ බලා ගන්න. කියන්නේ ලංකාවේ අය බෞද්ධනේ. එයා කතෝලික. නමුත් එයා ආදරය ගැන අර රාගයෙන් එහාට සෙක්ස් වලින් එහාට හිතන කෙනෙක්. ඉතින් ඒ ස්වභාවයක් මේ තියෙන. ඉතින් බුදුහාමුදුරුවෝ කාමරයට යනවා. ගියාට පස්සේ කකුල් අල්ලන් අඬලා එයාගේ දුක තුනී කරගන්නවා. ඊපස්සේ බුදුහාමුදුරුවෝ ආත්මීය බැඳීම යසෝදරාටත් නොදැනෙන යටගිය ඉතිහාසය කියලා දෙනවා. නමුත් මේ කවිය කියන විදිහට කියනවා ඔබ අවදිව මා සොයන පෑතම දැන් ඔයාගේ කකුල් දෙක ගාව ඉන්න මම හොයන්න එපා. මම ගොඩක් ඈත ඉන්නේ. මම දැන් ඔයාත් එක්කවත් දරුවෝ එක්කවත් මම නැහැ. මම ඉන්නේ නිවනේ. මම ඉන්නේ විමුක්තියේ. ඔබ දැන් මගේ ඉස්සරහා ඉඳලවත් ඔබට සිද්ධාර්ථ නැවත හොයන්න බෑ. සිද්ධාර්ථ මැරිලා. දැන් ඔබ මාව හොයන්න යන්න එපා භෞතිකව.
ඒක ඔබ ගොඩක් අසහනයටපත් කරાવી. මොකද නැවත මට ඔබට පෙරසේ ආදරය කරන්න බෑ. එහෙම ආදරයක් හදවතේ ඇති වෙන්නෙත් නැහැ. ඒ ස්වභාවයට මනසපත් වෙලා. එහෙම කියන වැතේ කියලා සරත් ප්‍රනාන්දුගේ මනෝභාවය තමයි ලියලා තියෙන්නේ. මම ගෙස් කරනවා එයා ලියන්නේ නැත්තේ ඒක වෙන්නේ නැති කියලා. තවලම් කරුවෝ කවරදාකෝ එකම තැනක උන්නේ. ඉතින් ඒක අහනවා මෙයා සිද්ධාර්ථ අහනවා තවලම් කරුවෝ කවදද එකම තැනක හිටියේ? තවලම් කරුවෝ එක දවසට එක තැනක ඉන්නේ. නිසා තවලම් කරුවන්ට ආදරය කරන්න එපා. ඒක හරි භයානක දෙයක්. ඒගොල්ලෝ කවදාවත් එක තැනක ඉන්නේ නැහැ කියලා අර අමුතු ඉඟියක් දෙනවා. මේ ඔයත් එන්න මගේ ලෝකෙට. ඒ ලෝකය ඒකේ හાર્ට් එකයි තියෙන එක හાર્ට් දෙකක් එකතු වෙන තැනක් නෙවෙයි. ඒක one heart. කොච්චර 100ක් ආවත් එක හදවතක් තමයි විමුක්තියට සර්ගයට දෙවියන් වහන්සේ මුණ ගැහිච්ච හිතකට වෙන්නේ. එයාගේ හිත හිමි වෙලා විශ්ව එක හදවතට එකතු වෙන එක ලොකු මැසේජ් එකක්. මම මගේ කෘත්‍ය මගේ ඩියුටි එක මේ පෘථිවියේ ඒක තමයි මමද ඒ මැසේජ් එක හොඳටම දන්න මිනිස්සෙක්. ඒක මම ලංකාවෙන් ඔබට ලෝකේ පුරා බෙදෙනවා. ඒකට කිසිම ආගමක් සම්බන්ධ නැහැ. මට ඒක අවශ්‍ය ඔළුව තියෙන මිනිස්සෙක් විතරයි. ඉතින් මම ඒක මෙතන විස්තර කරන්නේ නැහැ. ඒක ඔයාලට දවසක් ගොඩාක් මනස පීඩාවටපත් වුණොත් මා හොයාගෙන එන්න මට එක වචනයෙන් නිවන්න පුළුවන් එක සර් හොඳටම දන්නවා. ඒ කියන්නේ අද ඔයාලට සමහරට මම වටින්නේ නැහැ. මොකද ඒක වටින්න ඕනෙත් නැහැ. මොකද මම වටින්නේ තාමත් දුකටපත් වෙලා මනස දරා ගන්න බැරි අවස්ථාවක සියදිවි හානි කරගන්න වගේ අවස්ථාවක මට පුළුවන් එක වචනයකින් දෙකකින් මේ මිනිස්සයා නිවලා දාන්න. මොකද මම දන්නවා හියුමන් මයින්ඩ් එක වැඩ කරන විදිය. මම ස්පෙෂල් කරේ ගෙදරින් ගිහිලා හියුමන් මයින්ඩ් එක. ඒකේ ඔයගොල්ලෝ දන්න ගොඩාක් රහස් මම ඒක දන්නවා. මේක මගේ මේ නිකන් පුංචි දෙයක් විතරයි. මේ ගීත කියන්නේ දැන් මට පුළුවන් මේ බෞද්ධ ලංකාව ඇතුලේ ප්ලේ කරන්න පුළුවන් පරාසයක් තියෙනවා. මොකද ලංකාව කියන්නේ හරි දූපත් මානසික රටක්. නිසා බුදුහාමුදුරන්ට ගෑවිච්ච ඒවා ප්ලේ කරන්න පුළුවන් කියා දෙන්න පුළුවන් ප්ලේ කරනවා කියන්නේ. එතනින් එහාට ගීතත් මම දන්නවා. ඒකේ මට දැනෙනවා ඒගොල්ලෝ කියන්නේ මේකයි කියලා. මම ඒ විස්තර කරන්නේ ළඟින්ම ඉන්න යාළුවෙක්ට කියා දෙන්නේ නැහැ. හේතුව මේක අපේ රටේ මිනිස්සු හරි ගොන්. හරි ගොබ්බයි. ටක් ගාලා සංස්කෘතිය ගෙනල්ලා ඉස්සරහට දානවා. දාලා කියනවා න හාමුදුරුවෝ කෙනෙක් මෙහෙම කිව්වා. එද මේකටත් සමහරට කමෙන්ට්ස් වල එහෙම දාලා ඇති. ඉතින් ඒක මට දැනෙන්නේ නැහැ. නමුත් මේ රටේ මිනිස්සුගේ තියෙන සංස්කෘතියට මම ගරු කරන නිසා මම ඒගොල්ලෝ ළඟම ඉන්න අය දන්නවා. ඒගොල්ලන්ට මම විස්තර කරලා දෙනවා. ඉතින් මේ වගේ අපි තව ඉස්සරහටත් තව ඉල්ලලා තියෙන බුදුහාමුදුරන්ට ගෑවිච්ච විස්තර කරාම බනින්න බයයි. බුදුහාමුදුරෝනේ. ඉතින් ඒක නිසා එතන මට පොඩි ඉඩක් තියෙනවා මේ සංස්කෘතිය ඇතුලේ. ඒක ඇතුලේ තමයි ඔයගොල්ලන්ට ওই ගීතය කියලා දුන්නේ. මේ සින්දුව ගැන මේ අර්ථය මාත් අපි පළවෙනි වතාවට මම හිතනවා හැමෝටම හොඳ අත්දැකීමක් වෙන්න ඇති කියලා. අපි අහඳුරු කියවා වගේ මේ දැනටමත් අපි අර කියන්නේ ට්‍රිගර් වෙනවා කියලා. අර ෆ්‍රේම් එකක් ඇතුලේ බුදුහාමුදුරුවෝ නල්ලේ තියන් ඉන්න ඕනේ. බෞද්ධ නම් ඒක පපුවේ තියෙන්න ඕනේ. එහෙම හිතාගෙන ඉන්න කට්ටිය දැනටමත් මේක ලයිව් තාක්ෂණය ඔස්සේ යනවා. කිහිප දෙනෙක් බයින්න පටන් අරගෙන තියෙනවා. කරන්ටින්ට භූමි තෙල් ගැහුවා වගේ ඇති ඉතින්. ඔව්. මොනවාද? දැන් යාට මේක රසාස්වාදය විඳින්න බෑ. මෙතන අන්තගාමී මනසක් තියෙන ළමයෙක් හිටිය කියන්නේ යාට මේක විඳින්න බෑ. යාට හිතෙන්නේ මේ හාමුදුරු බුද්ධ ආගම කනෝ නේද? ඇත්තටම කියන්නද? ඒ මෝඩ බුද්ධ ආගම නම කාලා බොනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක බොන්නේ කියලා බුද්ධ ආගම. අහලා නැහැ? ධම්ම ඖෂධ සමන්නත්ති ඒතම් පිබත බික්කෝ. මහණෙනි ධර්මයේ ඖෂධයක් පානය කරන්න. ඉතින් මං කියන්නේ කනෝ නෙමෙයි මං ඒක කාලා බීලා ඉන්නේ. ඒක බුදුහාමුදුරුවෝ අපිට කියපු එකනේ බොන්නේ කියලා. ඒ නිසා සමහර වෙලාවට මම මොරටුව විශ්වවිද්‍යාලයට ගියා. ඔයගොල්ලෝ වගේ භෞතික විද්‍යාව ඉගෙනගෙන යනවා කියලා මම ඒක දේශනයක් කරාම ළමයි කලන්තේ දැම්මා. ඒ දේශනේ අහලා. මොකද ඒ සංස්කෘතියට බෝගහට මම බෝගහ ඇනලයිස් කරා. බෝගහ විස්තර කරා. මම ඒක කරන්නේ ඒක කරොත් මෙතනත් ඉන්න ගොඩක් ළමයින්ට කලන්තේ දානවා. ඉතින් ඒ කියන්නේ අපි හිතාගෙන ඉන්න අපි ඇත්තයි කියලා හිතාගෙන ඉන්න ගොඩාක් එහා තමයි මේ යථාර්ථය පවතින. ඉතින් මේ බැඳීම් ගොඩාක් සංස්කෘතියට වැඩි මිනිස්සෙට යථාර්ථය දකින්නත් බෑ. තව කෙනෙක් එක්ක සතුටින් ජීවත් වෙන්නත් බෑ. මම මේ පුංචි කතාවක් කියන්න. හාමුදුරුවෝ කට්ටියක් මාත් එක්ක නුවර ගියා. යනකොට පල්ලියක් පේනකොටම කුලප්පු වෙනවා. අඩු අර බලපන් පල්ලි හැදෙන මාර විදියට කියලා කුලප්පු වෙනවා. ඉතින් මගෙන් අහන්න ඔබ මොකද? ආව මාච්චිනද හැදෙන මොනව කරන්නේ ඉතින්? ඊට පස්සේ පන්සලක් දකින්නකොට වඳිනවා. අන්න මේවා තමයි රට පුරාම හැදෙන්න ඕන. කතෝලික පල්ලියක් දකින්නකොට මුනුත් ආක්‍රමණය කරයිද දන්නේ එහෙම හිතනවා. දැන් අර කියන්නේ අර නුවර ගමන පන්සල් පල්ලි පේනකොට එයාලගේ මේ ෆීලිස් මාරු වෙනවා මෙහෙම. ඉතින් දැන් මම නුවර දේශනෙට ගියා. මම මේකේ බණ කියන්නේ උම්මට ගහනවා. ඉතින් ඒ නිසා මම ඒකත් එහෙම ගිහලා මම නුවර දේශනය කරන වෙලාවේ මම උන්ට හොඳට දෙහි කැපුවා. යකෝ හાર્ඩ්වෙයාර් එකේ මුදලාලිගෙන් දන්නවා එකම ගැඩල් වලින් තමයි පන්සල හදන්නේ, එකම ගැඩල් වලින් පල්ලිය හදන්නේ. සමහරට එකම තීන්ත ගාන්නේ. නම විතරයි වෙනම. නම හා හැඩය විතරයි වෙනස්. ඒකත් එකම හැන්දෙන් තමයි හැඩ හදන්නේ.
මුන් කොච්චර ගොබ්බද කියනවනම් අරව දකින්නකොට උන්ගේ ඇතුළ ගිනි ගන්නවනේ. මම හાર્ඩ්වෙයාර් එකේ මුදලාලිලා මම හිතන්නේ අකෝ මගෙන් නෙමෙයි ඔක්කොම බඩු අරන් යන්නේ. පල්ලිය හදන්නම් මගෙන් අරන් යන්නේ. පන්සල හදන්නම් මගෙන් අරන් යන්නේ. ඒ වැලිත් මගෙන් ඒ තින්ත ටික ගාලා ඒකේ හැඩයක් ඇඳලා ඒ හැඩය ඇඳලා උන් ගිනි ගන්නවා. එතකොට මෝඩ නැද්ද? ඒ වෙලාවට මම කියන්නේ විස්තර කරන්න යන්න බෑ ඔලු කුඩු කරනවා ඒ වෙලාවේ. අතේ පය තියෙන මේව දෙකේ. ඉතින් මම ඒ වෙලාවට මා ඔව් බං ඒක ඇත්ත තමයි කිය යන්න විතරයි තියෙන්නේ. මගේ තේරුණේ. ඒ වෙලාවේ දේශනය කළ ඉවර වෙනකොට එක එකක් එනකොට ඒ වෑන් එකේම යාවේ පල්ලි දකින්නකොට අයි මගේ දිහා බලනවා අනිත් පැත්ත බලනවා. මගේ තේරුණේ. ඒ නිසා මේ අපි මං කියන්නේ මිනිස්සු වශයෙන් ඔයාලා සර් කිව්වා වගේ විභාගේ පුළුවන් තරම් හොඳට කරන්න. විභාගයක් කියන්නේ ජීවිතේම නෙවෙයි. විභාගේ පාස් වුණත් හොඳයි, ෆේල් වුණත් හොඳයි. ඊට පස්සේ මේ ලෝකේ ඕන තරම් ඔපචුනිටිස් තියෙනවා මිනිස්සෙට වැඩ කරන්න. දැන් අපි බලන්නකො මම කැම්පස් ගිහිල්ලා ඒ පැත්තේ ගියා නම් මම අද ඉංජිනේරුවෙක් විතරයි. නමුත් මම දැන් සර් දන්නවා වැව් හදන්න දැන් ඕගොල්ලෝ සමහරට පන්තියේ සර්ට ගෙනල්ලා කාඩ් එකේ දෙන සල්ලි සර්ට මං ඇවිල්ලා මම පුතාවත් මං තරම් කරදර කරන්නේ නැතුව ඇති. මං සර්ට කියන ඉතින් සර් අර වාහනයක් ගන්න තියෙනවා මේක දාන්න තියෙන මොනවා හරි කරලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් සර් කරන්නේ හරි එහෙනම් මගේ නමට අරන් ටිකක් හිතලා මගේ නමට ගන්නකො කියලා මං කස මං කියන්නේ මම්මගේ වන්න. ඉතින් ඒ නිසා ඒ වගේ දැන් ඔය වැව හදද්දිත් අපිට එහෙම ලොකු එකපාරට ගන්න බෑ කෝටි ගානකට ඉස්සරහට. ඉතින් සර් ඉන්න නිසා බය නැතුව ඒක ගන්නවා. සර් අයිත් ඒ සල්ලි ගන්නෙත් නෑ. ඉතින් දැන් මම මුලින්ම මෙහි අභිධර්මයේ ලංකාවේ සෑහෙන්න ඉගන්නුවා. මේ බෝඩ් එකෙත් මම උගන්වලා තියෙනවා. එතකොට සර් තමයි සර්ගේ නෝනගේ වාහනේ මට දුන්නයි තුමිය මේක අරයි යන්නේ කියලා. අයිත් වාහනයක් ගත්තා අයිත් සල්ලි දෙනවා. මම හිතන්නේ සර්ට අර සන්නස්කල සර් වගේ බැනලත් වුණ හාමුදුරන්ට මොකටද වාහන දෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ එහෙම සර් පරිත්‍යාග කරන තව අය වගේ මට පරිත්‍යාග කරනවා. මොකද ඒක හේතුව හිත පිරිසුදු වුණාම මම මෙයාට හැමතිස්සෙම කියන තීන දේවල් දීලා දාන්න. හිත පිරිසුදු වුණාම ස්වභාව දහම යාට කැම නිකන් ගෙනත් දෙනවා. ඉතින් ඒකට මම මොනව කරන්නද? පුංචි ළමේ කවදාවත් කැම ගන්න මහන්සි වෙනවද? එයාට කැම අම්මා සැපෙව්වේ නැත්තම් වටෙන් හරි ගෙනල්ලා දෙනවා. ඔයාලා හරි දෙනවා. හැබැයි ඕගොල්ලොන්ට කැම එහෙම තා ටික දවසයි හම්බ වෙන්නේ. ඊට පස්සේ හොයන් කන්න වෙනවා. ඒ කියන්නේ පුංචි ළමයෙක්ගේ තරහ හිත පිරිසුදු නැති නිසා. ඒ නිසා ඇඟ වයසට ගියාට කමන්නේ හිත පිරිසුදු කරගන්න. ස්වභාව දහම යාට අවශ්‍ය සියල්ල යාගේ දෙපතුල මුලට සපයනවා. නිසා වර්ගවාදයට, ජාතිවාදයට, ආගම්වාදයට හිර වෙන්න එපා. මේ රටට කවදාවත් දියුණුවක් නැහැ. මම දැක්ක නෝර්වේ, ෆින්ලන්තේ, නිව්සීලන්ත මම ජීවත් වෙලා තියෙනවා කැනඩාවේ. ඒ මිනිස්සු ගාව නැති එකම දේ තමයි ඒක. සිරියාවට ගහද්දි කැනඩාවට ගෙන්නෙව්වා ලක්ෂයක් ඒ කාලේ අගමැති. ඒතර ලංකාවේ මිනිස්සු බැන්නන්න මුස්ලිම් අය ගෙන්නනවයි කියලා. මම කෝ එහෙම කියන්න එපා. වාට නැති මිනිස්සයක් කමක් කැනඩාවේ අගමැතිට තියෙයි කියලා. ඉතින් ඒ නිසා මිනිස්සු වශයෙන් කවුරු ආගමේ අන්තවාදී වුණත් ඒක ඒ මනුෂ්‍යත්වයට කරන හානියක්. නිසා ආගම් අදහන්න ඒක එදාට විතරක්. ජීවත් වෙන්න මනුස්සත්වයේ ආගම වෙනුවෙන්. ඒතර මේ ලෝකේ හරිම ලස්සනයි. මමත් අපේ හාමුදුරුව මට වැඩියෙන්ම හදවතට අල්ලන්න හේතුව තමයි එක જાතියක් නැහැ, එක ආගමක් නැහැ. එක වෙලාවක කියනවා මේ ක්ලේ ගුලිය තියෙන්නේ. මේ ක්ලේ ගුලියෙන් නංගිය මල්ලියේ ධර්ම චක්‍රය අපිට අඹන්නත් පුළුවන්. කුරුසේ අඹන්නත් පුළුවන්. අර හඳ ඒක අඹන්නත් පුළුවන්. එතකොට එකම තැනක වටිනාකම් තුනක් දීලා තියෙන්නේ එකම ක්ලේ වලට. එතකොට එකම මිනිස්සයන්ට එකම ලේදුවන මිනිස්සයන්ට වටිනාකමක් දෙනවා. උඹ සිංහල, උඹ මුස්ලිම්, උඹ දෙමළ වෙන්න මේ විදිහට. මේ මානසිකත්වයේ ඉන්න තාක්කල් අපේ හැමදෙරෝනේ අපිට නැගිටීමක් නෑ මේ ලංකාවට. අපිට නැගිටීම වුණා හිතට නිදහසකුත් නැහැ. يعني හිතට රැට නිින්ද යන්න බෑ, රැට නිින්ද යන්නෙත් නැහැ. එදා පල්ලියක ගිනි තියුව ගමන් කට්ටියක් ඇවිලෙනවා. පන්සලක් ගිනි තියුව ගමන් තව ඇවිලෙනවා. ගින්නට එහෙම එකක් දැනෙන්නේ නැහැ. මම ගින්න වගේ ඕන එකක් පුච්චලා දාන්න පුළුවන් වෙනවා. වතුර වගේ ගලාගෙන යන්න පුළුවන් හිතක් තියුණත් හැමෝම නිදහස්. ඕගොල්ලෝ මේක කරලා කැම්පස් යන කාලේ වෙලාව තියුණොත් ඒව අහන්න. මම හිතනවා අපි තව කාලය ගන්න ඇස ඕගොල්ලෝගේ කාලය ගන්නෙ නැහැ. ඉතින් ඕගොල්ලෝ විභාගේ හොඳට ලියන්න. අයිත් පාරක් ලියන්න ඕන පාස් අයිත් ලියන්න ඒක ඕගොල්ලෝගේ අයිතියක්. හැබැයි මම නම් හිතන්නේ පේල් වුණා කියලා කවුරුත් දුක් වෙන්නත් එපා, පාස් වුණා කියලා ලොකුට උදව් වෙන්නත් එපා. අනිත් අයට උදව් කරන්න. උතන ගොඩාක් පිරිස ඉන්නවා. ගොඩාක් හිත් තියෙනවා. හිත ශ්‍රේෂ්ඨ කරගන්න. එතකොටයි මනුස්සය ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒ නිසා ඕගොල්ලෝගේ ජීවිතේ හොඳට ඉගෙනගෙන කරන වෙන දෙයක් හොඳට කරලා මං කියන පාර පීදානික හරි කමන්නේ. බලන්න අනිත් අයව සතුටු කරන්න. ඔයාලගේ අයිතිවාසිකම් දැන් මම ගත්තා මම මගේ අයිතිවාසිකම් කවදාවත් ඉල්ලන්නේ නැති මිනිස්සෙක් සාමාන්‍ය ජීවිතේ. අනිත් අය වෙනුවෙන් තමයි ඉල්ලුවත් ඉල්ලන්නේ. අනිත් අය වෙනුවෙන් වැඩ කරන්න නැත්නම් විශ්වවිද්‍යාලයට ගිය ගමන් මෙයාම කිව්ව දුෂ්ට මිනිස්සෙක් හදන වැඩපිළිවෙල එක ඇතුලේ තියෙයි කියලා.
නිසා තමන් ගැන හිතවන්න එපා වැඩියෙන්. අනිත් අයට උදව් කරන්න, අනිත් අයට පරිත්‍යාග කරන්න. ඒතර ඔයාලා කොච්චර ඉගෙන ගන්න එක වගේම අනිත් පැත්තත් බබලනවා. හිතට හරි සතුටුයි, රැට හොඳට නිින්ද යනවා. එච්චරයි. ජීවිතය කියන්නේ රැට හොඳට නිින්ද යනවා නම් ඕකේ, උදේට ඇහැරෙනවා නම් එච්චරයි. රැට නිින්ද යන්නේ නැත්නම් ජීවිතේ ලොකු අවුලක්. දැන් ඉවරයි මං කැම්පස් එකට ගිහිල්ලා. හරි. එහෙනම් සර් ඇති නේද? හරි. හොඳයි. ආගන්න. දැන් හිතන අයට කල්පනා කරන අයට යමක් තියෙනවා. අපි හිත ගැන කියනවා. ඕගලන් මම ස්වාමීන් වහන්සේගෙන් ගත්ත දේ බොහොමයි. එතකොට මෙතන ඉන්නේ මේ ඇත්තටම වැඩ ඉන්නේ සාමාන්‍ය මගේ හිතට දැකින විදිහට සාමාන්‍ය ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙමෙයි, සම්ප්‍රදාය නෙමෙයි. එතනින් එහාගේ හිත දැක්ක ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඔබට මේ જાතිය වචන පෙළ සාමාන්‍යයෙන් ධර්මදේශනාවක ඔබ මීට පෙර අහලා නැතුව ඇති. නිකම්ම දෙයක් කිව්වනම් බණක් වගේ බණ වගේ දැනෙන්නේ. ඒක නිසායි මේ වැඩසටහනත් එක්ක මම ඔබ සම්බන්ධ කරලා ඔබට යමක් දෙන්න උත්සාහ කළේ. ඉතින් ඒක තමයි එතනදී වැදගත් වෙන්නේ. මං හිතනවා ඔයගොල්ලෝ යමක් ගත්තා හරියට අපේ හාමුදුරුවෝ කිව්ව ටික ඔයගොල්ලෝ ගත්තොත් ඔයාලන්ට එක්සෑම්ස් වලට පීඩන දැනෙන්නේ නැහැ. හරි? හරියට ගත්තොත්. ඒක හිත හරියට දකින්න, දැකලා සතුටින් ඉන්න, බයෙන් ඉන්න නැතුව නිදහසේ වැඩ කරන්න. එතකොට හිනට වැඩ කළ හැකියි. මාත් පැය 18ක් විතර වැඩ කරන කෙනෙක් නිසා මෙහෙම කියන්නේ. හොඳයි. එතකොට අපි දැනට මේ වැඩසටහන අවසන් කරනවා. මම කියන තුරු හැමලායිමම වාඩි වෙලා ඉන්න ඕනේ. එන අපේ හැමතුනේ. ඒ වගේම පොන්චි ඉල්ලීමක් තියෙනවා. පොඩි අවස්ථාවක් දෙන්න ඕනේ. මේ වැඩේ පිටිපස්සේ ගොඩක් දෙනෙක් හිටියා. අර්ජුන් අයියා, පැතුම් පසින්දු අයියා, රිද්ම අයියා, ඒ වගේම පැන්ඩා, සඳරුවන්, රජු අයියා විශේෂම කියන්න ඕනේ. මේ හැමෝටම ස්තුති වෙනවා. මොකද මේ වගේ ලස්සන අවුට්පුට් එකක් එන්න හේතුව ඒ කට්ටිය. එළියට අපි පෙවුනට පිටිපස්සේ ලොකු ශක්තියක් තියෙනවා. එයාටත් ස්තුති කරන්න මේ අවස්ථාව ගන්නවා. ඒ වගේම නැවතත් කියනවා හැමෝටම ගුරු පියෙක් හම්බෙලා තියෙනවා. මම හිතනවා ඒ පියගෙන් උපරිම වැඩේ ගන්න ඇති සියලු දෙනාටම මේ විභාගයට ලියන්න සියලුම ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔව්. ඒ වගේම පුතාලා දැන් මේ කොණාර පුතාලා මේ අලුත් පරපුර YouTubers ලා ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ දැන් අලුත් දේවල් අලුත් පරම්පරාවේ දරුවෝ ගොඩක් අය මම මේ ළඟදී මේ පුතා පටන් ගත්ත ස්ටුඩියෝ එක ඕපන් කරන්නත් ගිය සඳුදා. ඉතින් එතන YouTubers ලා ගොඩක් ඇවිල්ලා හිටියා. එයාට ලොකු මතයක් රටේ යහපත් මතයක් හදන්න පුළුවන් මේ අලුත් පරපුරට. ඕගොල්ලොත් එහෙමයි. අලුත් තාක්ෂණයත් එක්ක යන්න පුළුවන් දරුවෝ. ඕගොල්ලන්ට පුළුවන් මේ රට බල ගන්නවන්න අපි කට්ටියම එකතු වුණාම. ඉතින් ඒ වගේම මේ පුතාට ඇතුළු මේ ඇවිල්ලා දුක් මානසික මේ ඔක්කොම උස්සගෙන ඇවිල්ලා මේ කරන සංගීත අපේ කණ්ඩායමට මහදවතින් ස්තුති කරනවා. සීල වැඩ කටයුතු සාර්ථකව සාර්ථක වෙලා අනාගතේ බබලන්නේ කියලා අපි හැමෝම හොඳ ඉතින් ආශිර්වාද කරමු. ඒ වගේම මේ හැමෝටම අපුඩියක් ගන්න හයියෙන් ඒ වෙනුවෙන්